ආයුබෝවන් තෙරුවන් සරණයි. අද මා සමග මේ මැදිරියට පැමිණ සිටින්නේ මගේ ආදරණීය වැඩිමහල් පුත්‍රරත්නය. ඒ තමයි බටහිර වෛද්‍ය ශිෂ්‍ය ප්‍රවීණ ජ්‍යොතිර්වේදී උෂාන් ලුකුගේ මැතිතුමා. අපි එතුමාව මේ අවස්ථාවේදී අපි ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවේදී පිළිගන්නවා ඔබතුමාට ආයුබෝවන් කියලා. ආයුබෝවන්. මහත්මාණනි, මෙතනදී ඔබගේ මමත් අතර තිබෙන්නේ ඥාති සම්බන්ධයක්. මම ඔබගේ පියා. ඔබ මගේ ආදරණීය වැඩිමහල් දරුවා. නමුත් වෘත්තිමය මේ ජීවිතයේදී දැන් මේ කරන සම්මුඛ පරීක්ෂණ එහෙම නැත්නම් අපි මේ කරන සාකච්ඡාවේදී ඒ නෑදෑකම හෝ එහෙම නැත්නම් වෙන ඥාති සම්බන්ධතා නෙවෙයි මට ඔබට ඔබගේ දැනුම පිළිබඳව මේ ශාස්ත්‍රය පිළිබඳව ඔබ නිපුණතාවයක් තිබෙනවද කියන එක පිළිබඳව තමයි අපිට දැනගන්න ඕනේ. මේ ජනතාවට අද අවශ්‍ය වෙලා තිබෙන්නේ පරිණත, නියම, තරුණ, උගත්, බුද්ධිමත් ජ්‍යොතිෂවේදීන් අපේ රටට අවශ්‍ය වෙලා තිබෙනවා. එවැනි යුගයක අපි ඉන්නේ. ඒට හේතුව තමයි මේ ජ්‍යොතිෂ කියන්නේ, සර්ප විශ්වේදකම කියන්නේ, බටහිර වෛද්‍ය විද්‍යාව කියන්නේ, කලා ශිල්ප කියන්නේ අපගේ අනන්‍යතාවය සිංහලයාගේ. සිංහලයා විසින්ම තමන්ගේ අනන්‍යතාවය හෙලා දකින යුගයක ඔබ ඉදිරියට ඇවිල්ලා ඒ වෙනුවෙන් කතා කරන ඉදිරිපත් වීම අපිට ආඩම්බරයක්. එහෙනම් අපි මා නැවතත් ඔබට සඳහන් කළ පරිදි අපි කෙලින්ම කාරණයට බහැලා බලමු මොකද වෙන්නේ කියලා. අපි මුලින්ම ඔබතුමාගෙන් අහන්න කැමතියි මේ අපි ජ්‍යොතිෂ කියලා ඔබත් දැන් හදාarලා තිබෙන මේ වටිනා ශාස්ත්‍ර පිළිබඳව. එහෙනම් අපි කෙටියෙන් මේ ප්‍රශ්නෙට අවතීර්ණ වෙමු. මේ ජ්‍යොතිෂ කියන්නේ ඇත්තටම මොකක්ද? ඔව් ඇත්තටම අජිත් ලොකුගේ මැතිතුමනි, ඔබ ඉතාමත්ම හරවත් ඉතාමත්ම කාලීන මාතෘකාවකින් තමයි මෙම ජ්‍යොතිෂ වැඩසටහන ආරම්භ කරේ. දැන් ඇත්තටම ජ්‍යොතිෂය කියන්නේ මොකක්ද කියලා කියන්න කලින් මං කැමති ජ්‍යොතිෂයේ ඉතිහාසය පිළිබඳව යම් දැනුමක් ලබා දෙන්න. මේට අවුරුදු 10 ගානකට කලින් මේ පෘථිවිය තුලදී හිටියා මැතිතුමනි එක්තරා ජන කොට්ටාශයක්. ඒ අයට පුළුවන් වුණා විශ්වයේ තියෙන සියුම් පැතිකඩ, ඒ කියන්නේ පංච ඉන්ද්‍රියට ගෝචර නොවන විශ්වයේ සියුම් පැතිකඩ තමන්ගේ මනස දියුණු කරගෙන එම සියුම් පැතිකඩ ගැන ඉතාමත්ම ලොකු දැනුමක් ලබා ගන්න සාර්ථක වුණු එක්තරා ජන කොට්ටාශයක් හිටියා. මේ අය එක ඔය භාවනා යෝගී කටයුතු වලදී යෙදිලා විශ්වයේ පංච ඉන්ද්‍රියට ගෝචර නොවුණු විශ්වයේ රහස් දැනගන්න මේ අයට හැකියාවක් ලැබුණා. ඉතින් මේ විශේෂයෙන් මෙතන හිටියා ලෞකික ධානය ලැබපු කට්ටිය. මේ අයව අපි හැඳින්වුවා ඍෂිවරු කියලා. ඉතින් මැතිතුමනි, මේ ඍෂිවරුන්ට තේරුම් යනවා එක මේ විශ්වයේ තියෙන නොයෙකුත් රහස්. ඒ අතරින් මේ අයට මේ සමහර අයට තේරුම් යනවා ඕනම කෙනෙක් උප්පත්තිය ලබනකොට උප්පත්තිය ලැබලා එම මරණය තෙක් එම යන ජීවන ගමනය තුලදී ඔවුන් මුහුණ දෙන අත්දැකීම් සහ ඔවුන්ගේ ජීවිතයට ඔවුන්ට ඇතිවන එක යම් තත්වයින් හැමදේම එහෙම වෙන්නේ ඇයි කියලා තීරණාත්මක කරවන එක්තරා විශ්ව ශක්තියක් සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඒ විශ්ව ශක්තියට අනුව තමයි අපගේ ජීවිතේ හැමදේම තීරණය වෙන්නේ. ඒ කියන්නේ අපි උප්පත්තිය ලබන ස්ථානය, අපි උප්පත්තිය ලබන හැටි සහ අපගේ උප්පත්තිය ලෙස සිට මේ මරණය දක්වාම අපගේ මේ ජීවන ගමනය සම්බන්ධයෙන් මේ ජීවන ගමන ඇයි මෙහෙම වෙන්නේ කියලා හේතු සහගත වන එක්තරා ශක්තියක් අප තුරෙහි බැඳිලා තියෙනවා. මේ ශක්තියට මේ අය නම දැම්මා කර්ම ශක්තිය කියලා. ඉතින් ඇත්තටම මේ ජ්‍යොතිෂය තුලින් අපි හැමතිස්සෙම මේ ජ්‍යොතිෂයේ කර්ම ශක්තිය ගැන තමයි අපි අවබෝධයකට යන්නේ. ඉතින් ඕක මේ අපගේ මේ වර්තමාන සමාජයේ ගොඩක් අය වැරදි අන්දමින් තමයි භාවිතා කරලා තියන්නේ. ඕක ඇත්තටම කියනවා නම් දැන් මේ වැඩසටහන එන්න කලින් මම දැක්කා සමාජ මාධ්‍ය ඔස්සේ එක පෝස්ට් එකක් පළ කරලා තියෙනවා. දැන් මේ සෙනසුරු කියන්නේ සතපුම් මිලියන ගාණක් ඈතින් තියෙන ග්‍රහයෙක්. ඒ වගේ ග්‍රහයකට පුළුවන් ද අප වගේ මේ මිනිස්සුන්ගේ ජීවිතවලට යම් දුක් කරදර ඇති කරවලා එහෙම ප්‍රශ්න ඇති කරන්නේ ඒක විහිළුවක්නේ කියලා. ඇත්තටම කියනවනේ ඒක විහිළුවක්නේ. ඉතින් කවුද කියන්නේ ඈත අහකාසේ ඉන්න මේ ග්‍රහ තාරකාවට පුළුවන් ද අපගේ ජීවිතේට මෙහෙම හානිකර ස්වභාවයක් ඇති කරවන්න? නෑ, ඒක සමාජ මහද්දේ පළ වෙන කලින් ඕක බුදුන් වහන්සේම තමයි තේරුම් කරේ. ග්‍රහ තාරකාවන් කුමක් කරන්නද කියලා. අන්න ඕක තමයි අපගේ මේ තරුණ පරපුර උනත් ජ්‍යොතිෂ සම්බන්ධයෙන් දන්නේ නැත්තේ. ඒ අය හිතන්නේ අපි අහස දිහා බලාගෙන අහසේ ඉන්න ග්‍රහ තාරකාව දිහා බලාගෙන මිනිස්සුන්ට අනාවැකි කියනවා කියලා. අන්න එහෙම මතයක් තමයි අපගේ වර්තමාන සමාජය තුළ තියෙන්නේ. ඒක සහ මුලින්ම වැරදි. අපි ඇත්තටම කරන්නේ
කෙනෙක් උප්පත්තිය ලැබූ විට ඒ අයගේ ඒ කියන්නේ ඔය අහසේ තියෙන ග්‍රහ තාරකාවන් තැන්පත් වෙලා තියෙන තැන් දර්ශකයක් ලෙස අරගෙන එහෙමත් නැත්නම් මිනුම් දණ්ඩයක් ලෙස අරගෙන ඒ අයගේ කර්ම ශක්තියින් ගැන අපි යම් අවබෝධයක් ලබා දීමයි. එතනත් හැමතිස්සෙම දැන් මම විද්‍යාව බොහොම ළඟින් හදාරපු කෙනෙක් ලෙස ඒත් සමග වෛද්‍ය විද්‍යාවේ නිරත වෙන කෙනෙක් විදිහට මම නම් හැමතිස්සෙම කරුණු පහදලා දෙන්නේ තර්කානුකූලව හා විද්‍යාත්මකව. මම හැමතිස්සෙම කියන්නේ ඔබට මේ කාලය තුලදී මේ කර්ම ශක්තියින් බලපෑමක් කිරීමේ වැඩි සම්භාවිතාවයක් තියෙනවා. ඒ මොකද අපි මේ ශාස්ත්‍රය තුලදී කොහෙවත් කියලා නැහැ මේ දේ ඒකාන්තයෙන්ම තක්කෙටම වෙනවා කියලා. මේක කියලා තියෙන්නේ සම්භාවිතාවයක්. එහෙමත් නැත්නම් probability එකක්. එහෙමත් නැත්නම් chance එකක් සම්බන්ධයෙන්. ඉතින් ඇත්තටම අපි අනාවැකි වුණත් කියන්නේ යම් සම්භාවිතාවයක් එක්ක. සහ විශේෂයෙන්ම මේ ජන්ම පත්‍රය කියන එකට වඩා මේකට කර්ම පත්‍රය කිව්වොත් නිවැරදි. මොකද මෙතන ඇත්තටම මයින්නේ ඒ පුද්ගලයාගේ කර්ම ශක්තිය. එහෙමත් නැත්නම් කුසල් බලය. අපි දන්නවා මේ ලෝකේ විවිධ මේ ජන කොට්ටාස ඉන්නවා. ඒ එකිනෙකට අපි දැන් මේ එකිනෙකට තියෙන කර්ම ශක්තිය වුණත් වෙනස්. තියෙන කුසල් බලය වුණත් වෙනස්. සමහරගේ කුසල් බලය අති ප්‍රබලයි. ඒක නිසා ඒ අය කොහොම හරි සමාජ ඉදිරියටම ඇවිල්ලා ඊටාම සුපෝපභෝගී ජීවිත ගත කරලා ඊටාම සැපවත් ජීවිත ගත කරලා තමන්ගේ ජීවිත වර්ණවත් කරගන්නවා. ඒත් සමගම තවත් අය ඉන්නවා. ඒ අය උප්පත්තියෙන්ම ඒ අයට අරගොල්ල තරම් අර දෙවියන්ගෙන් ගිෆ්ට් එකක් ලැබිලා නැහැ. ඒ අයට ටිකක් වැඩිපුර මහන්සි වෙනවා. ඒ මහන්සි වුණත් ජීවිතේට නොයෙකුත් බාධාකාරී තත්වයන් මතු කරලා ඒ අයගේ ජීවිත අර අපි කියනවනේ සාමාන්‍ය භාෂෙන් කියන ගොඩ එන ටිකක් අමාරුයි. එහෙම අය ඉන්නවා. ඕක විද්‍යාත්මකව එහෙම සමහර අයට වෙන්නේ ඇයි? අනිත් අයට එහෙම වෙන්නේ ඇයි කියලා කොහෙවත් සඳහන් කරලා තියෙනවද? නෑනේ. ඇත්තටම කෙනෙකුගේ කර්ම ශක්තිය ගැන මේ පහදලා දීමට ලොව තියෙන එකම ශාස්ත්‍රය තමයි ජ්‍යොතිෂ ශාස්ත්‍රය. ඒ කියන්නේ විද්‍යාව වුණත් කොච්චර දියුණු වුණාට විද්‍යාවට වුණත් කියන්න පුළුවන් ද මිනිස්සෙගේ ජීවිතේ මේ දේවල් ඔයාට මේ කාලයන් තුලදී වෙනවා කියලා බෑනේ. එතකොට ওই ජ්‍යොතිෂ ශාස්ත්‍රයට පහර ගන්න සමහර අය කියන්නේ ඔය කේන්දර වැඩක් නැහැ. තමන්ගේ උත්සාහය තියෙනවා නම් තමන්ගේ කැපවීම තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන්ද කියලා. ඒක කොච්චර වැරදි කොච්චර නූගත් කතාවක්ද කියලා බලන්න. අපි බොහොම සරල උදාහරණයකට යන්. ඔන්න හිතන්න තම ජීවිතේ අපිටම කේන්දර විශ්වාස කරමු නැති තම ජීවිතේ ඊ타ත්ම ඒ කියන්නේ සාර්ථක අයුරින් ඉදිරියටම ගිහිල්ලා අපිටම උපාධි අපිටම වෛද්‍යවරයෙක් කියලා ඊ타ම තමන්ගේ උත්සාහයෙන් සමාජයේ ඉදිරි ලොකු තැනකට ගිහිල්ලා තමන්ගේ ජීවිතේ වර්ණවත් කරගත්ත පුද්ගලෙක් ඒ කියන්නේ අර ඉන්න අර අපි කියනවනේ සමාජ කැපී පෙනෙන ඒ කියන්නේ තමන්ගේ උත්සාහයෙන්ම ගොඩට ඇවිල්ලා සමාජයේ කැපී පෙනෙන ඉන්න පුද්ගලෙක් අපි හිතමු ඔන්න ඒ පුද්ගලයා එක දවසක් රාත්‍රියකදී යනවා මේ තමන්ගේ රියපදවගෙන ගමනක් බිමනක් යම් ගමනක් යනවා. එයා ඇවිල්ලා අර කලින් වගේ උත්සාහයෙන් තමන්ගේ ජීවිතේ වර්ණවත් කරලා ආයෙ යාට දිනන්න කියලා දෙයක් නැති කෙනෙක්. අපි හැබැයි අඩු වයස කෙනෙක්. අපි හිතමු. හැබැයි ඔන්න ඔය කෙනා ඔය රිය පදවගෙන යනකොටම අපි හිතමු ඒකත් නිකන් නිවැරදිව ඒ කියන්නේ අර රියක් පදවන්න විදිහක් තියෙන්නේ. ඒ කියන්නේ මාර්ග නීති වලට අනුව අවධානයත් එක්ක රිය පදවගෙන යනවා ලස්සනට. එතකොටම කවුරු හරි අපි හිතමු බීමත්ව ඉන්න තව රියදුරෙක් ඇවිල්ලා ওই වාහනයට හැප්පෙනවා. ඔය වාහනයට හැප්පිලා ඒ රියදුර අපි කියපු ඔය වෛද්‍යවරයා එතනම මේ යනවා. එහෙම වෙන්න පුළුවන්ද? වෙන්න පුළුවන්. ඉතින් මං අහන්නේ එතකොට අර දැන් අර මේ ඔය කේන්දර වැඩක් නැහැ. තමන්ගේ උත්සාහය තියෙනවා නම් ජීවිතේ ජය ගන්න පුළුවන් කියපු අයට ඉතින් ඔතන වැරදිලානේ. දැන් මේ වෛද්‍යවරයාගේ උත්සාහය තිබ්බනේ. උත්සාහය තිබ්බ හින්දානේ එයා වෛද්‍යවරයෙක් උනේ. හැබැයි එයාගේ තිබ්බ ඔය යම් අසුබ කර්ම ශක්තියක් හින්දා එයා ගෙනාපු ආයුෂ ප්‍රමාණය අඩුයි. ඒකින්ද එයාට එතනින් යන්න වුණා. ඉතින් ඒකයි මම කියන්නේ උත්සාහය තිබූ ඵලියට අපගේ මුළු ජීවිත ගමනම අපිට සාර්ථක කරගන්න බෑ. උත්සාහය අනිවාර්ය සාධකයක් වෙනවා. අනිවාර්ය සාධකයක් වෙනවා. නමුත් ඔය කෙසේ කිව්වත් අප දැන් බුදුන් වහන්සේ උනත් දේශනා කරලා තියෙනවා අප පෙර සංසාරයේ කරපු අපි රැස් කරපු කුසල් අකුසල් මේවා තමයි අපිට කර්ම ශක්තියින් ලෙස අපිට ආයි පරිසම් දෙන්නේ. මේක මට වඩා බෞද්ධ දැනුම් පද්ධතිය බුදුන් වහන්සේ තමයි මේක ලස්සනට අපිට පහදලා දෙන්නේ. ඉතින් ඒ වගේ කර්ම ශක්තියක් කියලා දෙයක් තියෙනවා. සහ මම කියන්නේ ලෝකේ වෙන කිසිම ශාස්ත්‍රයක් නැහැ මේ කර්ම ශක්තිය අපිට ජීවිතේට බලපාන්නේ කොහොමද කියලා පහදලා දෙන්න. දැන් අපේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුල ඒ දේ තියෙනවා. ඒ කියන්නේ ඔබ පෙර සංසාරයේ ඔබගේ අම්මට සැලකුවේ නැත්තම් ඔබගේ අම්මට ඊටමත් නිකන් පෞරුෂ වචනින් මෙහෙම නිකන් අම්මට සැලකුවේ නැත්තම් මේ ආත්මයේදී ඔබගේ මාතෘ ස්ථානාධිපතිය නීච වෙනවා. ඒත් සමග ඔබ පියාට සැලකුවේ නැත්තම් මේ ආත්මයේදී ඔබගේ පීතෘ ස්ථානාධිපතිය නීච වෙනවා. ඒත් සමග ඔබ පෙර සංසාරයේ ඔබගේ භාර්යාවට හෝ ස්වාමි පුරුෂයාට
නොයෙකුත් අකටයුතු කටයුතු කරලා ඒ අයට සැලකුවේ නැත්තම් මේ ආත්මයේදී 7 වෙනි නොහොත් විවාහ ස්ථානයේ පාප පීඩිත වෙනවා. ඒ වගේ සහෝදරයන්ට ඔබ ගිය ආත්මේ සැලකුවේ නැත්තම් මේ ආත්මේ සහෝදර ස්ථානයේ පාප පීඩිත වෙනවා. ඒ වගේ කෙනෙකුගේ කියන්නේ අපි කිව්වා එකිනෙකට බැඳලා තියෙන කර්ම ශක්තිය වෙනස්. ඒක පුද්ගලික කර්ම ශක්තිය කොහොමද? මෙයාගේ ජීවිතේ මෙයාට බලපාන කර්ම ශක්තියින් කොහොමද? මෙයාගේ ජීවිතේ මෙයා සාර්ථක වෙන අයුරු කොහොමද? අසාර්ථක වෙන්නේ මොනවද? මෙයාගේ ජීවිතේ මෙයාට ලැබෙන්නේ මොනවද? නොලැබෙන්නේ මොනවද කියලා අපිට දැනගන්න මේ ලොව තියෙන එකම ශාස්ත්‍රය, එකම නිවැරදි මම විශ්වාස කරන එකම නිවැරදි ශාස්ත්‍රය තමයි මේ ජ්‍යොතිෂ කියන ශාස්ත්‍රය. ඊටමත් වටිනවා, ඊටමත්ම හරබර විග්‍රහයක් බොහොම අලංකාර ලෙස ගෙනහර දැක්වුවා. ඔබ සඳහන් කරා වෛද්‍යවරයෙක් දක්ෂ වුණත්, එයාගේ වෛද්‍යවරයෙක් වෙන්න කුසල් බලය තිබුණත්, ඔහුට තිබෙන තදබල මාර කපලයක් ඔහුගේ ශාස්ත්‍රය තුලින් බලා ගන්න නොහැකියාව නිසා ඒ වෛද්‍යරයා මරණයටපත් වෙච්ච අවස්ථාවක් ඔබ උපහරණයක් වශයෙන් ගෙනහර දැක්වුවා. ඒක කදිම මං හිතන්නේ ආදර්ශමත් කතන්දරයක්. ඒක වෛද්‍යරයෙක් වෙන්න හැකියාව තිබ්බත් එයාගේ කේන්දරය අනුව ගෙනාවු පරමාවෂධ අල්පාවෂධ තියෙන කියන එක අවබෝධ කරගන්න පුළුවන් හැකියාව තිබෙන්නේ ජ්‍යොතිෂවේදියෙකුට පමණයි. වෛද්‍යවරයෙකුට ස්කෑන් එකක් කරලා MR එකක් කරලා ස්කෑනින් එකකින් එහෙම නැත්නම් එක්ස්රේ එකක් කරලා ඔහුගේ කර්ම ශක්තිය ස්කෑන් කරන්න පරමාවෂ පරීක්ෂා කරන හැකියාවක් නැහැ කියන එකයි කියන්නේ. බොහෝ වෛද්‍යවරු අන්තිමට ප්‍රතිකාර කළා අවසානයේ ඔබට කැමති දෙයක් දැන් කරගන්න කියලා කිව්වහම අවසානයේ ජ්‍යොතිර්වේදියා සොයාගෙන එන අතීත කතන්දරේ නම් පැවැත්වගෙන ක්‍රමවේදයක් තිබෙනවා. ඒ කෙසේ නමුත් උෂාන් ලොකුගේ මැතිතුමනි, ඔබ මන් දන්නේ බටහිර අත්‍යවශ්‍යම වෛද්‍යවරයෙක්, MBBS වෛද්‍යවරයෙක් බවට පත් වෙන බලාපොරොත්තු වෙන කෙනෙක්. ඔබ භාෂා 3ක් කතා කරන්න පුළුවන් හැකියාව තිබෙන තරුණ මහත්මයෙක්. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව, ඒ වගේම සිංහල භාෂාව, ඒ වගේම චීන භාෂාව, මේ භාෂා තුනෙන්ම ඔබට වැඩ කරන්න පුළුවන් හැකියාව, දක්ෂතාවය තිබෙන අපේ රටට වැඩදායි දරුවෙක් වශයෙන් ඇත්ත වශයෙන්ම අපි ඔබතුමා ගැන ආඩම්බර වෙනවා. ඒ කෙසේ නමුත් ඔබ කොපමණ නිලතල තානාන්තර හෝ ඔබගේ හැකියාවන් වර්ධනය කරගෙන ආවත් ඔබ මේ මව් රටට කලේ මොකද්ද? ඔබ මේ මව් රටට කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන එක තමයි, ඒ අනුව තමයි අපේ මිනුම් දණ්ඩ තීරණය වෙන්නේ. අපේ රටේ ජනතාව තීන්දුව කරන්නේ ඔබගේ හැකියාවන් හෝ ඔබගේ දක්ෂතාවය, ඔබගේ නිලතල හෝ ඔබගේ යම්කිසි කීර්තිනාම ඔස්සේ නෙවෙයි. ඔබ මේ රටට ඔබේ කලේ මොකද්ද කියන එක තමයි ජනතාව බලාගෙන ඉන්නේ. අන්න ඒ නිසා තරුණ ජ්‍යොතිෂවිද්‍යාවේදියෙක් වශයෙන් රටේ අහිංසක ජනතාව වෙනුවෙන් තමයි ඔබ අපකැපවි වැඩ කරන්න ඕනේ. දේශපාලඥයන්ට හෝ වෙන යම්කිසි කෙනෙකුට කඩ යන්න මේ කියන එක පැහැදිලිවම මම මේ අවස්ථාවේදී සඳහන් කර සිටින අතරම ඔබගේ දෙවෙනි ප්‍රශ්නේ වශයෙන් අහන්නේ මැතිතුමනි, ඒ රාෂ්ට්‍ර කපල කියලා මිනිස්සු කතන්දරේ කියනවා. ඒ රාෂ්ට්‍ර කපල ඔන්න පරිස්සමින් කියලා. උන් කේන්දර බලන අය ගාවට යන්න අකමැති කමකුත් තියෙන මේ රාෂ්ට්‍රික ඔළුවට දාලා ඒ ඔෆිස් එකෙන් එනකොට මූණ හතරස් කරගෙන ආවට පස්සේ ගෙදර ඇවිල්ලා කිසි වැඩක් කරන්න බෑ. මේ රාෂ්ට්‍රික ඇඟේ දාගෙන පීඩාවටපත් වෙනවා කියලා. ඇත්තටම මැතිතුමනි මේ රාෂ්ට්‍රික කියන්නේ මොකද්ද? ඒකෙන් වෙන්නේ මොකද්ද කියලා උගා විස්තර නැතත් ඔබට කෙටියෙන් හරි අපිට හරියට පහදන්න මේ රාෂ්ට්‍රික කියන්නේ කුමක්ද කියන එක. ඔව්, ඇත්තටම අජිත් ලොකුගේ මැතිතුමනේ දැන් අපි කර්ම ශක්තිය ගැන තමයි මෙච්චර වෙලා කතා කර හිටියේ. දැන් ඇත්තකට ඒ රාෂ්ටක අපල, මේ ඒ රාෂ්ටක අපල කියන්නේ ඕනම කෙනෙක්ගේ ජීවිත කාලය තුළදී ඒ අයට අපි දන්නවා සුබ කාලයක්. ඒ කියන්නේ හැමදේම ජීවිතේට ළඟා වන සුබදායි කාලයක්. ඒත් සමග හැමදේම ජීවිතේ අහිමි වන ඊටාම නිකන් දුක් සහගත කාලය ගත කරන්න වෙන දුක් සහගත කාලයක් වුණත් තියෙනවා. ඒක ඕනම කෙනෙක්ට පොදුයි. ඒ කියන්නේ අපි දන්නවා මිනිස් ජීවිතය ඇත්තටම බැලුවොත් සතුටට වඩා දුක තමයි තියෙන්නේ. ඕක මට කලින් බෞද්ධ දැනුම් පද්ධතියේ බුදුන් වහන්සේ තමයි දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ඔව්, දැන් දුක කියන්නේ අපි හැමෝටම පොදු දෙයක්. හැබැයි මැතිතුමනේ දැන් අපි කලින් කිව්වා දැන් එකිනෙකනාට තියෙන ජීවිතය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න වුණත් වෙනස්. ඒ මොකද එකිනෙකනාට ජීවිතේ බලපාන කර්ම ශක්තියින් වෙනස්. සමහර කර්ම ශක්තියින් අති ප්‍රබලයි. අපි අර කලින් වෛද්‍යවරයාගේ උදාහරණයට යමු. එතුමාගේ සමහර කර්ම ශක්තිය අති ප්‍රබල හින්දා එතුමාගේ අර ආයුෂ බොහොම කෙටි ප්‍රමාණයක් වෙන්නේ නැති ගේන්නේ නැත්තේ. ඔව්, ඒ වගේ සමහර කර්ම ශක්තියින් තියෙනවා දැඩි ලෙස අපිට ඵල දෙනවා. ඉතින් මේ ඒ රාෂ්ට්‍ර කපල කියන්නේ බොහොම සුළුවේ. ඒ කියන්නේ කුඩා දරුවෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් ආකාරයෙන් මම පහදද්දී ඒ රාෂ්ට්‍ර කපල කියන්නේ අපගේ ජීවිතේ යම් බාධාකාරී කාලයක්. ඒ කියන්නේ අප පෙර සංසාරේ රැස් කරපු කුසල් නෙමෙයි අකුසල් අපිට මෙන්න රිටර්න් එකක් ගෙන එන කාලයක්. ඉතින් මෙන්න මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුළ මම මේ වැඩි වෙලාවක් ගන්න නැතුව බොහොම සරල අවුරෙන් ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට පහදලා දෙනවා. මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුළදී මේ ඒ රාෂ්ට්‍රක අපල කාලය එහෙමත් නැත්නම් ඔය තමන්ගේ කර්ම ශක්තිය තමන්ට රිටර්න් එකක් දෙන කාල
අපි ප්‍රධාන වශයෙන් හතරක් ගැන කතා කරනවා. ඒ තමයි ලග්න ඒරාෂ්ටකය, ජම්ම ඒරාෂ්ටකය, අෂ්ටම ඒරාෂ්ටකය සහ චන්ද්‍රාෂ්ටම ඒරාෂ්ටකය. ඕකෙන් සැර වැඩිම එක මොකක්ද කියලා ඇහුවොත් ඒක තමයි ජම්ම ඒරාෂ්ටකය. මේ ජම්ම ඒරාෂ්ටකයට තමයි ඕනම ජ්‍යොතිෂවේදියෙක් ලොකු අවධානයක් යොමු කරන්නේ. ඒක මේ ජම්ම ඒරාෂ්ටකයක් ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි. ඕනම කේන්ද්‍රයක චන්ද්‍රයා තැන්පත් වෙන තැනට, ඒ කියන්නේ චන්ද්‍රයා තැන්පත් වෙන තැනට, චන්ද්‍රයා ජන්මයෙන්ම තැන්පත් වෙන තැනට සෙනසුරු කියන ග්‍රහයා තමන්ගේ ගෝචර ගමනෙන් එන්න ඒ තැනට ආවම තමයි මේ ජන්ම ඒරාෂ්ටක කියන දේ ආරම්භ වෙන්නේ. එතනත් දැන් මේ ජන්ම ඒරාෂ්ටකයේ මුළු කාල සීමාව තමයි අවුරුදු 7මාරක කාල සීමාවක්. ඒ කොහොමද අවුරුදු 7මාරක් වෙන්නේ? අපි දන්නවා සෙනසුරු කියන ග්‍රහයා ගෝචර ගමනෙන් එක රාශියක ඉන්නවා අවුරුදු 2මාරක්. වසර 2මාරක්. ඉතින් ජන්මයාගේ උපන් කේන්ද්‍රේ චන්ද්‍රයා තැන්පත් වෙන ස්ථානයට කලින් කොටුවට ඉස්සෙල්ලා කොටුවට සෙනසුරු ග්‍රහයා ගෝචර ගමනෙන් ආවම ජම්ම ඒරාෂ්ටකය ආරම්භ වෙනවා. එතනදී අවුරුදු 2මාරක් ගත වෙනවා. ඊට පස්සේ චන්ද්‍රයා තැන්පත් වෙන රාශියට සෙනසුරු ගෝචර ගමනෙන් ආවම තව අවුරුදු 2මාරක් ගත වෙනවා. ඊට පස්සේ චන්ද්‍රයා තැන්පත් වෙන රාශියට පස්සේ කොටුවට සෙනසුරු ගෝචර ගමනෙන් ආවම එතනත් අවුරුදු 2මාරක් ගත වෙනවා. ඉතින් අවුරුදු 2මාරේ කොටස් 3ක් තියෙනවා. ඉතින් අවුරුදු 2මාරේ කොටස් 3ක් අවුරුදු 7මාරයි. ඕකෙන් ඔය අවුරුදු 7මාරෙන් සැරම කොටස තමයි ඔය මැද කොටස. ඒ කියන්නේ චන්ද්‍රයා ඉන්න තැනටම සෙනසුරු ගෝචර ගමනෙන් ආවම චන්ද්‍රයා කියන්නේ මැතිතුමනි ජ්‍යොතිෂ ශාස්ත්‍රය අනුව මිනිස්යාගේ හිත. මිනිස්යාගේ හිත සහ මිනිස්යාගේ ෆීලිංගස්. ඉතින් ඕක මේ ජම්මේ රාශියක් කියන්නේ මොකද්ද කියලා මේ ඍෂිවරු උනත් හඳුන්වන්නේ දැන් චන්ද්‍රයා කියන්නේ සිත. සෙනසුරු කියන්නේ අපේ ජීවිතේ දුක් පීඩා ගෙන ග්‍රහය. ඉතින් සිත පීඩිත වෙනවා. ඒ කියන්නේ දැන් සෙනසුරු කියන්නේ අපි දන්නවා එතකොට ඔය මහ පොළව ආශ්‍රිත කටයුතු ගැන සෙනසුරු ගැන තමයි කියන්නේ. චන්ද්‍රයා කියන්නේ අපගේ සිත. ඉතින් ඕක ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුලදී හඳුන්වන්නේ තමන්ගේ හිත සහ තමන්ගේ කඳුළු මේ මහ පොළව ඉඹිනවා කියලා තමයි ජ්‍යොතිෂ ශාස්ත්‍රයේදී හඳුන්වන්නේ. ඉතින් ඒ වගේ තමන්ගේ හිතට තමයි නොයෙකුත් පීඩාකාරී තත්ත්වයන් ඇති වෙන්නේ. ඉතින් මේ චන්ද්‍රයා තැන්පත් වෙලා තියෙන කොටුව කුමක්ද? ඒ කොටුවට අදාළ කාරණාන් වලට පැහැදිලි හානියක් නිර්මාණය වෙනවා. ඕක එක එක අයගේ කර්ම ශක්තියින් අනුව අඩු වැඩි ආකාරයෙන් වෙනවා. කෙසේ වෙතත් ජම්ම ඒරාෂ්ටකයක් කියන්නේ ඕකට. ඊළඟට ටිකක් සැරම එකක් තමයි අෂ්ටම ඒරාෂ්ටකය. ඒක නිර්මාණය වෙන්නේ ජන්මයාගේ ලග්නයෙන් 8 වෙනි කොටුව. අෂ්ටම කියන්නේ 8. 8 වෙනි කොටුවේ සෙනසුරු ගෝචර ගමනෙන් ආවූ විට. එතකොට දැන් 8 වෙන්න කියන්නේ අපි යුග දිව්‍ය ගැන කතා කරන්නේ 8 වෙන්නේ. එතකොට ඔය ලිංගය, එතකොට ඔය කොන්ද ගැන කතා කරන්නේ 8 වෙන්නේ. සහ ඔය මාරක ගැනත් අපි කතා වෙන්නේ 8 වෙන්නේ. අන්න ඒ වගේ දේවල් වලට යම් හානියක් කරනවා. විශේෂයෙන්ම අෂ්ටමේ රාශියක් ගත කරාම ඒ අයට තමන්ගේ යුග දිවියට නොයෙකුත් බාධාකාරීන් තත්වයන් මතු කරලා ජීවන සහකාරී හෝ ජීවන සහකාරියත් එක්ක නොයෙකුත් රණ්ඩු සොරවල් වලදී යෙදෙන්න බලනවා. ඒකට තමයි අෂ්ටමේ රාශිය කියන්නේ. ඒත් සමග ශාරීරික හානි වුණත් එන්න පුළුවන් ওই කාලය ඇතුළත. ඒත් සමග චන්ද්‍ර අෂ්ටමේ රාශිය කියලා කියන්නේ චන්ද්‍රයා තැන්පත් වෙන තැනෙන් 8 වෙන්න. අෂ්ටම කියන්නේ 8නේ. චන්ද්‍රයා තැන්පත් වෙලා ඉන්න තැනෙන් 8 වෙන්න. ඉතින් මෙන්න මේ චන්ද්‍රයා තැන්පත් වෙලා ඉන්න තැනෙන් 8 වෙන්නට සෙනසුරු ගෝචර ගමනෙන් ආවු විට ඒකට අපි කියනවා චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටි කියලා. එතනත් බොහෝ දුරට අර සිතට තමයි හානි කර තත්වයක් ඇති වෙන්නේ. කෙසේ වෙතත් එතනත් අර චන්ද්‍රයා තැන්පත් වෙලා ඉන්න රාශියට හානියක් කරනවා. මේ අෂ්ටම ඒරාෂ්ටික සහ චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටික දෙකම මේවා ටිකක් අර අච්චර දිගනේ. අර අවුරුදු 7මාරක් ජම් ඒරාෂ්ටික මේ දෙකම ඒ කියන්නේ අෂ්ටම ඒරාෂ්ටිකක් අවුරුදු 2මාරයි. චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටිකත් අවුරුදු 2මාරයි. ඉතින් ප්‍රධාන වශයෙන් මගෙන් නම් ජන්මපත්‍රය විමර්ශනය කරන අයට මම ওই කාල සීමාවන් පැහැදිලිව කියලා දෙනවා. මෙන්න මේ කාලයන් තුලදී ඔබ වැදගත් තීන්දුව తీරන ගන්න එපා. මේ කාලයන් තුලදී ඔබගේ ළඟ හිත මිතුරන් හැර යනවාය. බලාගත්තු අතේ බලාගෙන ඉන්න සිටිනවාය. ඒ වගේ ගන්න ඩිසිෂන් වරදිනවා. නොයෙකුත් ජීවිතේට කම්කටොළු තත්වයන් ඇති වෙලා ජීවිතේ ටිකක් අසාර්ථක වෙන්න බලනවා. හැබැයි එහෙම වුණා කියලා බය වෙන්න ඕනද? අපෝ බය වෙන්න ඕනේ නැහැ. මොකද මේ ශාස්ත්‍රය තුලදීම යම් යම් ප්‍රතිකර්ම තියෙනවා. මෙන්න මේ ඒ රාෂ්ට්‍රික අපල වලට ප්‍රතික්‍රියා දක්වන්න. එතකොට අර තව එක ඒ රාෂ්ට්‍රික අපලයක් තමයි ලග්න කියන ඒ රාෂ්ට්‍ර. අපි ප්‍රධාන වශයෙන් හතරක් කිව්වනේ. අපි කිව්ව ජම්මේ රාශිය ගැන අපි කතා කරා. අෂ්ටමේ රාශිය සහ චන්ද්‍රාෂ්ටමේ රාශිය. අන්තිම එක තමයි ලග්නේ රාශිය. මේක ගොඩක් දුරට සුළු ඒ රාෂ්ට්‍රික තත්වයක් ලෙස තමයි හඳුන්වන්නේ. මම නම් ඒකේ ලග්නේ රාශිය ගත වෙනකොට වෙන්නේ මේ පුද්ගලව ටිකක් වෙහෙසනවා. ඉතින් තරුණ කෙනෙක්ට වගේ නේ ඒකාතික ඒක හොඳ දෙයක්. මොකද වෙහෙසලා තමන්ගේ ජීවිතේ කොහමද ඔය ලග්නේ රාශිය ඉවර වෙනකොට තමන්ගේ ජීවිතේ ජය ගන්න පුළුවන්. අපි කොහොමද සාර්ථක වෙන්න ඕන, අපි වෙහෙසෙන්න ඕනේනේ. ඒක තමයි ලග්නේ රාශිය වෙන්නේ. කෙසේ වෙතත් අර ඒ රාෂ්ට්‍රික අපල වලට බය වෙන්න ඕනේ නැහැ. ඒවට මේ ශාස්ත්‍රය තුලදී ප්‍රතිකර්ම තියෙනවා. ඒ ප්‍රතිකර්ම කිරීමෙන් ඔබට ඕන මේ රාෂ්ට්‍රික අපලයකට අභියෝග කරන්න පුළුවන්. ඔව් ඊටමත්ම වටිනා ඊටමත් අලංකාර ලෙස විචක්ෂණ බුද්ධියෙන් ඔබ ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ මේ ඒ රාෂ්ට්‍රක කියන අපි කළු ඩොට් වශයෙන් හඳුන්වන නැත්නම් කෙනෙකුගේ ජීවිතයේ තියෙන සුබ සහ අසුබ කාලදී අසුබ කාල ගැන විග්‍රහ කරන
ඒ රාෂ්ට්‍රක ගැන හොඳ ලස්සන විග්‍රහයක් ගෙනහැර දැක්වුවා. අපි ඉදිරි කාලෙදී බලාපොරොත්තු වෙන ඔබගෙන් අපේ රටේ ජනතාවට ප්‍රයෝජනවත් වෙන නිවැරදි හරවත් යහපත් ඔබගේ විචක්ෂණ බුද්ධියෙන් ඉදිරිපත් කරන්න පුළුවන් වටිනා තොරතුරු ඉදිරිපත් කරන්නට පුළුවන්කාරකම ඔබට ලැබෙන්න කියලා අපි ඇත්තට ආශිංසනීය කරලා තිනවා. ඒ වගේම අපි දන්න ඔබ මේ වෙනකොටත් ඔබටත් වැඩිය වයසින් වැඩිමල් කීප දෙනෙකුටම ඔබ මේ ජ්‍යොතිෂවේදීන් බවට පත් වෙන්න ඔබ අධ්‍යාපනය ලැබමින් උගන්වමින් කටයුතු කරන බවත් මම දන්න දෙයක්. මට පේන දෙයක්. ඒ ගැන ඇත්තටම අපි ජනතාව දැනුවත් වෙන්න ඕනේ. ආඩම්බර වෙනවා මම ඔබ ඒ වගේ තරුණ ඔබටත් වැඩි වැඩිමල් අයට ඔබ ජ්‍යොතිෂ ශාස්ත්‍රය උගන්වන්න හැකියාව ඇති කර ගැනීම ශක්තිය ඇතිවීම පිළිබඳව ඉතා වටිනා ලෙස අපි මේ අවස්ථාවේදී ඒක ආඩම්බරෙන් සිහිපත් කරනවා. ඒ වගේම මැතිතුමනි මට පොඩි දෙයක් අහන්න ඕනේ. ඔය මේ අද අපි රටවල ජීවත් වෙන හැම කෙනෙකුටම පෝසත් වෙන්නනේ. හැමෝටම ඕනේ ගෙවල් හදන්න, වාහන ගන්න, ස්ථාවර වෙන්න, දියුණු වෙන්න ඕක තමයි මොනා කරන්නේ. සමහර මිනිස්සු උදේ ඉඳන් රැ වෙනකම් පිටිද්දාගෙන හිටියත්, පන්සලේ හිටියත් මුදල් ගැන තමයි බලන්නේ. එක්තරා අවස්ථාවක මගෙන් ජනපති විමර්ශන කරන අපු මහත්මයෙක් වයස අවුරුදු 89 මට මතකයි හැටියට අවසාන වශයෙන් ඔබතුමාට මොනවද දැනගන්න ඕනේ කියලා වුණා. මගෙන් අහුව ප්‍රශ්නයක් තමයි මැතිතුමනි මහත්මියෝ මට බලන්න පොඩ්ඩක් ව්‍යාපාරයක් කරන්න අයිඩියා එකක් තියෙනවා මේ ප්ලාස්ටික් සම්බන්ධ ව්‍යාපාර මට හරියනවා කියලා. දැන් පරමාවශ අවුරුදු 89යි මට පෙවුනේ තව වසර 3යි මාස 6යි දින ගාණක් ඇතුළත පරමාවශ අවසරලා ජීවිතක්ෂරපත් වෙන බව මට පේනිච්ච දෙයක්. නමුත් ඒ වගේ අන්තිම කාලේ වුණත් මේ මිනිස්සු බලන්නේ හැමතිස්සෙම ජීවිතය ඉදිරියට යන එක තමයි මේ ආශාව, තණ්හාව ආදී දේවල් මේ ඇලීම් ගැටීම් නිසා අපේ සසර ඉදිරියට ගලාගෙන යනවා. කෙසේ නමුත් අපි කාට කොයි ආකාරයෙන් උත්සාහවන්ත බව තිබුණත් අපි පංචමහා පුරුෂයෝ වගේ දේවල් තිබුණොත් තමයි මේ තුමුනේ ජීවිතේ දියන්න පුළුවන් කියලා මිනිස්සු අතර මතයක් තියෙනවා. ඇත්තටම උෂාන් මහත්මයාණනි මොකද්ද මේ පංචමහා පුරුෂයෝ කියන්නේ? ඒක මොකද්ද මිනිස්සු මොන විදිහටද ඒක බලපාන්නේ? ඔය ඇත්තට මැතිතුමනි දැන් අපි කලින් ප්‍රශ්නේදී අපි කතා කරේ ඒ රාෂ්ට්‍රක අපල ගැන. ඒ කියන්නේ මම සරලව කියනවා නම් තමන්ගේ අසුබ කර්ම ශක්තිය තමන් පෙර සංසාරේ රැස් කරගත්තු අකුසල් තමන්ට රිටර්න් එකක් ගෙන එන කාලයක් ගැන තමයි අසුබ කර්ම ශක්තිය ගැන තමයි අපි ඒ රාෂ්ට්‍රක අපලවලදී සාකච්ඡා කරේ. දැන් පංචමහා පුරුෂ යෝග ගැන කියනවා නම් ඕකෙම අනිත් පැත්ත. මොකද අපි හැමෝම පෙර සංසාරේ රැස් කරගත්තු කුසල් ඒ අපි මුළු සංසාරේ පුරාට රැස් කරගත්තු කුසල් වලින් අපිට ස්වීප් එකක් ඇදෙන. එහෙමත් නැත්නම් දෙවියන් විසින් අපිට ලැබෙන ගිෆ්ට් එකකට තමයි පංචමහා පුරුෂ යෝගයක් කියන්නේ. ඕකට හඳුන්වනවා කුසල් ගිණුමේ ක්‍රෙඩිට් බැලන්ස් එකක් කියලා. මේක ඇත්තටම කියනවා නම් කුසල් ගිණුමේ වර්ධනාත්මක භාවයක් තමයි පංචමහා පුරුෂ යෝගයක් කියන්නේ. ඉතින් පංච කියන්නේ පහ. මෙහෙම ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුළදී මෙහෙම කුසල් ගිණුම අති විශාල ලෙස වර්ධනය කරන ප්‍රධාන වශයෙන් යෝග පහක් ගැන කියවෙනවා. මේවා තමයි පංචමහා පුරුෂ යෝග. මේවා නම් වශයෙන් කියනවා නම් ගුරුහංස යෝගය. කියන්නේ ගුරු බලවත් වීමෙන් ලැබෙන ගුරුහංස යෝගය, සිකුරු බලවත් වීමෙන් ලැබෙන උතුම් වූ මාලවී යෝගය, බුධ බලවත් වීමෙන් ලැබෙන උතුම් වූ භද්‍රා යෝගය, එතකොට වෙනසුරු බලවත් වීමෙන් ලැබෙන උතුම් වූ සස යෝගය සහ කුජ බලවත් වීමෙන් යෙදෙන උතුම් වූ රුචක කියන යෝගය. ඉතින් ඇත්තටම මේ අති උත්තම වූ පංචමහා පුරුෂ යෝග තියෙන දරුවන්ව ජ්‍යොතිෂවේදීන් තුලින් හඳුනා ගන්න ඕනේ. මොකද මේ දරුවන්ට මැතිතුමනි ජීවිතේ ලොකු ගමනක් යන්න පුළුවන්. ඒකට වෙන වෙන කර්ම ශක්තිය උනත් බලපාන. නමුත් සමස්තයක් ලෙස ගත් කල මේයට දෙවියන් විසින් ගිෆ්ට් එකක් දීලා තියෙන්නේ කුමන හෝ ශාස්ත්‍රයක නිරත වෙලා අති විශාල සාර්ථක ජීවිතයකට යන්න පුළුවන් මේ අයට. ඉතින් පංචමහා පුරුෂ යෝග අපි පහක් ගැන කතා කරා. මේ පංචමහා පුරුෂ යෝග පහ යෙදෙන්නේ එක් දැන් ග්‍රහයෝ 5 දෙනෙක් තමයි මේ පංචමහා පුරුෂ යෝග පහට මේ මූලිකත්වය දරන්නේ. ඉතින් මෙන්න මේ යෝග පහ මම සරලව කියනවා කොහොමද යෙදෙන්නේ කියලා. තමන්ගේ උපන් කේන්දර අපි කේන්ද්‍රස්ථාන කියන්නේ ඔබගේ පළවෙනි කොටුව කියන්නේ කේන්ද්‍රස්ථාන කියන්නේ පළවෙනි කොටුව, හතරවෙනි කොටුව, හත්වෙනි කොටුව සහ දසවෙනි කොටුව. මේවා තමයි කේන්ද්‍රස්ථාන කියන්නේ. ඉතින් මෙන්න මේ කේන්ද්‍රස්ථානින් එකක හෝ මෙන්න මේ යම් ග්‍රහයෙක් උච්ච භාවයට පත්වීම, එහෙමත් නැත්නම් ස්වක්ෂේත්‍ර බවට පත්වීම, ඒ ග්‍රහය එම කේන්ද්‍රස්ථානයේ ලෙස අධික ලෙස බලවත් වීමෙන් තමයි මේ පංචමහා පුරුෂ යෝගයක් යෙදෙන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි එක එක උදාහරණ වලට යන් පළවෙනියෙන් අපි කතා කරා ගුරු හංස යෝගය ගැන. මෙන්න මේ යෝගයේ තිබ්බ කෙනෙක් තමයි අපගේ උතුම් බුදුන් වහන්සේ. බුදුන් වහන්සේ කටක ලග්නයෙන් උප්පත්තිය ලැබලා කටක රාශියේ ගුරු උච්ච වීමෙන් උන්වහන්සේට තිබ්බ උතුම් වූ ගුරු හංස කියන යෝගය. ඒක අති වටිනා පංචමහා පුරුෂ යෝගයක්. මොකද මේ ගුරු හංස යෝගය දෙක උප්පත්ති ලැබුවම ඒ අයට මේ එකක් තමයි ඒ අයගේ ඥානය අති විශාල ලෙස වර්ධනය කරනවා. අන් අයට ජීවිතය තුළදී දකින්න බැරි වෙන දේවල් ඒ අයට ස්පර්ශ වෙනවා. දැන් බුදුන් වහන්සේට උනත් අපි හැමෝටම අපි මිනිස් කොට්ටාසෙම දකින්න බැරි වෙන දේවල් උන්වහන්සේට තේරුම් ගත්තා. මොකද මේ ගුරුහංස යෝගයක් තිබ්බම ගුරු කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන් ගුරුවරයා. ඒ කියන්නේ ග්‍රහ මණ්ඩලයේ සිල්වතා නැත්තම් ගුණවතා. ඉතින් ගුරු බලවත් වීමෙන් ඒ අයට එකක් තමයි අති විශාල ඥානයක් ලැබෙනවා සහ ටිකක් ආධ්‍යාත්මික ස්වරූපයකට යෙදෙනවා.
ඒත් සමගම ටිකක් ඒ කියන්නේ ගුරුවරයා කියලානේ කියන්නේ. ඉතින් ටිකක් ඔය මේ කන්සල්ට් කෙනෙක් විදියට එහෙම නැත්නම් උපදෙස් දෙන තනතුරකට උනත් මේ ගුරුහන්ස යෝගයක් තියෙන කෙනෙක් අති විශාල මෙහෙවරක් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ගුරුහන්ස යෝගයක් තිබ්බම ඒ අය අපි දැකලා තියෙනවා සමාජයේ ප්‍රභූ ස්වරූපයන් ලෙස ගෙනුන. ඒ කියන්නේ උතුම් වූ ගුරු වෘත්තියට, උතුම් වූ වෛද්‍ය වෘත්තියට, එතකොට ඔය යුනිවර්සිටි ලෙක්චරර් කෙනෙක් එහෙමත් නැත්නම් යම් ප්‍රභූ ස්වරූපයකට උදෙන ආහාර පාන උනත් අදාළ වෙනවා. ඒ වගේ යම් ප්‍රභූ ස්වරූපයකට ගෙනියන මේ ගුරුහන්ස යෝගෙ තිබ්බම. එතකොට ඒ වගේම එකක් තමයි සිකුරු බලවත් වීමෙන් යෙදෙන උතුම් වූ මාලවී කියන යෝගය. 1-4-7-10 කියන සතර කේන්ද්‍රයේ සිකුරු උච්ච හොස් වක්ශ්‍රේෂ්ඨ වීමෙන් යෙදෙන මාලවී කියන යෝගය. දැන් සිකුරු කියන්නේ ග්‍රහ මණ්ඩලයේ රාජකුමාරිකාව. එහෙමත් නැත්නම් ග්‍රහ මණ්ඩලයේ මනමාලි. දැන් සිකුරු කියන ග්‍රහය නියෝජනය කරන්නේ හැමතිස්සෙම ලෞකික දේවල්. ඔය ලස්සන යාන වාහන, ලස්සන ඇඳුම් පැළඳුම්, ලස්සන කෑම බීම් කිව්වට මෙතන අර බඩගින්නට කන කෑම නෙමෙයි, ඉන් එහාට ගිය දෙයක්. ඒ කියන්නේ ලෞකික දේ. අපි අර විනෝදයට සින්දුවක් අහගෙන කන කේක් කෑල්ල ගැන. ඒ කියන්නේ ලෞකික දේ ගැන තමයි සිකුරු ග්‍රහයෙන් කියන්නේ. ඉතින් ඔතන ආදරය, ප්‍රේමය හැම දේ ගැනම කියනවා. ඉතින් සිකුරු ග්‍රහය අති විශාල ලෙස බලවත් වීමෙන් මේ ලෞකිකත්වය කියන දේ අති විශාල ලෙස වර්ධනය වෙනවා. ඉතින් ඒ අයට අපි කියනවා ලෞකික සැප සම්පත් වලින් මේ ඉදිරියටම යන්න පුළුවන්. සහ විශේෂයෙන්ම ඒ ලෞකික සැප සම්පත් සියල්ලම ජීවිතේ ළඟා වෙනවා. ඒ කියන්නේ කුමන වෘත්තියක යෙදී හිටියත් මේ ලෞකික සැප සම්පත් ලබා ගන්න නිසාම සමාජය ඉදිරියට යන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම ඔය මේ අපි ඉංග්‍රීසි භාෂාවේ හඳුන්වනවා white collar jobs කියලා. white collar jobs කියන්නේ තමන්ගේ ෂර්ට් එකේ කොලර් එක අපිරිසිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ නිකන් ඉඳගෙන සල්ලි හම්බ කරන්න පුළුවන්. සරලව කියනවා නිකන් ඉඳගෙන සල්ලි හම්බ කරන්න පුළුවන්. අඩු වෙහසක් දක්වලා සල්ලි හම්බ කරන්න පුළුවන් යම් යම් වෘත්තීන් ගැන. ඔන්න මේ white collar jobs ගොඩාක් දුරට ඔය මාලවී යෝගයේ තියෙන අය තමයි ඒවට යොමු වෙන්නේ. විශේෂයෙන්ම ඔය මේ ඔය දක්ෂ රංගන ශිල්පියෙක් වීම, එහෙමත් නැත්නම් ඔය කලාවට, නර්තනයට ඒ වගේ දේවල් වලට යොමු වෙලා විශේෂයෙන්ම ලෞකික සැප සම්පත් ගැන තමයි ඔතන ගොඩාක් දුරට කතා කරන්නේ. ඉතින් අර ගොඩාක් වෙලා යන නිසා මම මේ හැමදේම ගොඩාක් ලොකුවට පහදලා දෙන්න යන්නෙත් නෑ. අපි ඊළඟ යෝගයට යමු. ඒක තමයි බුද බලවත් වීමෙන් ලැබෙන උතුම් වූ භද්‍රා යෝගය. මෙන්න මේ භද්‍රා යෝගය මේ ග්‍රහ මණ්ඩලයේ පුංචි බබා ලෙස තමයි බුද ග්‍රහයව හඳුන්වන්නේ. ඉතින් ඒකත් මේ භද්‍රා යෝගයේ තියෙන අයගේ සුවිශේෂී ගතියක් තියෙනවා. මේ අය අර ඇත්ත වයසට වඩා ටිකක් තරුණ භාවයෙන් පේනවා. ඒ අයගේ හැටියක්. අනිත් එක තමයි මෙතන මේ පොතපත ආශ්‍රිත ගනුදෙනුවක් ගැන තමයි කියන්නේ. විශේෂයෙන්ම බුද්ධ බලවත් වීමෙන් අපි කියනවා ඒ අයට සමාජයට මාධ්‍යයට ලොකු මෙහෙවරක් දෙන්න පුළුවන්. ලොකු අවුට්පුට් එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ විශේෂයෙන් අපි වෘත්තිමය මට්ටමට ගියොත් විශේෂයෙන්ම ඔය මේ අපි කියනවා ප්‍රවෘත්ති නිවේදිකාවක් වීම. එහෙමත් නැත්නම් පුවත්පත් කලාවට, printing press, ඡායාරූප ශිල්පයට. ඔතන මේ මොකද්ද මේ කලාව වුණත් ගන්න පුළුවන්. හැබැයි කලාවේ වුණත් අර පිටපත් ලියන අය ඉන්නේ අධ්‍යක්ෂකවරු වගේ. අන්න ඒ වගේ පොතක් ලියවලා සමාජයට මාධ්‍යයට අවුට්පුට් එකක් ලබා දෙන රැකියාවන් වලදී මේ භද්‍රායෝගයේ තියෙන අය බිහි වෙනවා. ඒත් සමග ඊළඟේ බලවත්ම එකක් තමයි උතුම් වූ රුචක යෝගය. මම හරි ආසම යෝගයක් තමයි මේ උතුම් වූ රුචක යෝගය. ඒක එන්නේ කුජ කියන ග්‍රහතුමා. ඒ කියන්නේ ග්‍රහ මණ්ඩලයේ ඉදිරියටම යන අධික සටන්කාමී අභීත සෙන්පතිය ලෙස තමයි කුජ ග්‍රහයව හඳුන්වන්නේ. මෙන්න කුජ ග්‍රහය බලවත් වීමේ යෙදෙන උතුම් වූ රුචක යෝගය යෙදුනම ඉතින් සෙන්පතිය ගැන කතා කරන්නේ. මේ අය සාමාන්‍ය පිරිමි කෙනෙක් වගේ න හමුදාවට යන්න කොහොම හරි chance එකක් හම්බ වෙනවා. ඔක හමුදාව කියවම හමුදාවේ ඉහළ නිලයකට උනත් පුළුවන්. එහෙමත් නැත්නම් නාවික හමුදාවට, ගුවන් හමුදාවට ඒ වගේ ශ්‍රේෂ්ඨට යන්න පුළුවන්. සාමි රුචක යෝගයේ තියෙන අයගේ ඇඟේම තියෙන අමුතු රශ්මියක්. මම තමයි වැඩ, මම තමයි ඉදිරියට යන්න ඕනේ. ඉතින් ඒ වගේ අන් අයට යටත් නොවි ඉදිරියටම යන්න පුළුවන් වෘත්තියකට මේ අයට යන්න පුළුවන්. එකක් තමයි ක්‍රීඩා ශ්‍රේෂ්ඨය. අපි උදාහරණ වලට යනවා නම් මේ අපගේ මුළු රටම ගරු කරපු ක්‍රීඩකයෙක් තමයි උතුම් සනත් ජයසූරිය මැතිතුමා. උතුම් සනත් ජයසූරිය මැතිතුමාට මේ රුචක යෝගයේ කියන අති වැදගත් යෝගය තිබ්බා රැකියා ස්ථානයේ නොහොත් දසවැන්නේ. ඉතින් ඒක හින්දා ඔහු අපි දන්නවා මුළු රටට සහ මුළු ලෝකෙටම කළපු මෙහෙවරක් සහ ඔහු අපේ රටට ගෙනාපු කීර්තිය සම්බන්ධයෙන්. අන්න ඒ වගේ අන් අයට යටත් නොව ඉදිරියටම යන්න පුළුවන්. මේ අය අපි කියනවා ඉංග්‍රීසි භාෂාවෙන් ටිකක් එනර්ජිටික්. ඉතින් මේ වගේ දේවල් වලට මෙයා යොමු වෙනවා. සහ විශේෂයෙන්ම නීතිය වෘත්තියට උනත් මේ රුචක යෝගයෙන් තමයි පැහැදිලි ගමනක් යන්න පුළුවන්. ඒතකොට අවසාන යෝගය තමයි සෙනසුරු බලවත් වීමෙන් යෙදෙන උතුම් වූ සස යෝගය. ඉතින් විශේෂයෙන්ම සෙනසුරු බලවත් වීමෙන් යෙදෙන උතුම් වූ සස යෝගයෙන් එකක් තමයි විශිෂ්ට නායකයන් බිහි වෙනවා. ඔය විශිෂ්ට දේශපාලඥයින් වගේ ඉතින් ඔය සසයෝගී තියෙන අයගේ විශිෂ්ට නායකින් බිහි වෙනවා. සහ සෙනසුරු ග්‍රහයෙන් තමයි සාමාන්‍ය කෙනෙක්ගේ ආයුෂ ගැන යම් ඉඟියක් ගන්න පුළුවන්. ඉතින් සසයෝගයක් ගෙවන බොහෝ අය සාමාන්‍යයෙන් පරමායුෂ ගෙවනවා. සාමාන්‍යයෙන් තරමන් නිරෝගී පරමායුෂ එක්ක ජීවිතේ ගත කරනවා. ඉතින් මේ අය වුණත් සාමාන්‍ය ටිකක් මේ
වැඩියෙන් වෙහෙසිලා වැඩියෙන් මහන්සි වෙලා ජීවිතේට සුව ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන් අය. මේ අය විශේෂයෙන්ම ওই දේශපාලන ශාස්ත්‍රයට එතකොට ඔය සෙනසුරුගේ අපි කියන මහ පොළව ආශ්‍රිත කටයුතු. එතකොට ඔය මහ පොළව ඔය වගා කිරීම එළවලු පළතුරු ශාක වෙළඳාම් වගේ ශාස්ත්‍ර වලටත් ඕක වටිනවා. විශේෂයෙන්ම ගණිතමය වෘත්තියට ඔය accounts banking finance මෙන්න මේ වගේ වෘත්තීන් වලට උනත් මේ සසයෝගේ තියෙන අය යෙදෙනවා. විශේෂයෙන්ම පංචමහා පුරුෂ යෝග ඉතාම බලවත්. මේවා තියෙන දරුවන් හඳුනගෙන මේ අයව ඒ ආවෙනික ශාස්ත්‍ර වලට යොමු කරන්න ඕනේ. එතකොට ඒක අපිට ඒ දරුවට දෙන්න පුළුවන් උතුම් ත්‍යාගයක්. ඔව් ඊටාත්ම වටිනා අදහස් සමූහයක් එක්තෙන් කරලා ඔබ මේ පංචමහා පුරුෂ පිළිබඳ විග්‍රහ කරා. මොකද අපි මං ඉස්සෙල්ලත් කියුණා අපිට ඕනේ නැගිටින්න කියලා. අපිට ඕනේ බැහැලා යන්න නෙමෙයිනේ. අපි ශ්‍රී ලාංකික කියන්නේ නැගිටින ජාතියක්. මම හැමතිස්සෙම කියනවා අපි අතීතයේ මිනිස්සු අපි හොඳට හම්බු කරලා ධනෙ රැස් කරලා ගියදොර වසුපිලි දීපොළ රණවිදී මුතුමැටි වැඩියෙන් අතර කරලා අතිරික්තය අපි නිදන් වශයෙන් තැන්පත් කළා. මම ඉස්සෙම කියන්නේ අද මොලේ තියෙන මිනිසුන්ට ඉතුරු කරන්න නෙමෙයි ධනෙ උපයනවට වඩා නිදානේ කඩන්න try එකක් දෙන්නයි බලන්නේ හැමෝම කියලානේ මම හැමතිස්සෙම කියන්නේ. නිසා අපි try කරන්න ඕනේ අපි උත්සාහවන්තභාවය. ඒ නිසා අපි උත්සාහයෙන් ජීවිතේ දිනන්න ඕනේ. ඔබ කිව්වා මම වැඩියෙන් කැමති යෝගය තමයි රුචක යෝගය කියලා. ඒතකොට රුචක යෝගයෙන් එන්නේ try එක වර්ධනය කරන මිනිස්සුන්ට තියෙන යෝගයක්. ඒ කියන්නේ නීතිඥයන්ට, ඒ වගේම හමුදා නිලධාරීන්ට, ඒ වගේ ව්‍යාපාරිකයින්ට මේ රුචක යෝගේ තියෙන මොකද නිකන් ඉන්න බෑ කසනවා වගේ. ඉතින් ඇක්ටිව් ගතියින් ක්‍රියාකාරීත්වයෙන් වැඩ කරන්න ඕනේ කියලා තමයි අපේ පොතපතේ සඳහන් වෙන්නේ. කෙසේ නමුත් මම වැඩි කාලය විලංගු කරන්නේ මැතිතුමනි මට තව ප්‍රශ්නයක් අහන්න ඕන ඔබගෙන් මේ දැන් හුඟක් ලෝකේ හුඟක් තියෙනවනේ මේ විවාහ ජීවිත පිටවන් දැන් බටහිර ලෝකේ බැලුවොත් දැන් විවාහ ජීවිතවලට ආයිබුවන් කියලා ඒගොල්ලෝ ලිවින් ටුගෙදර් ජීවිතයක් තමයි ගෙවන්නේ. ඒතර මම ওই බටහිර මිනිස්සුත් එක්ක කතා කරනවානේ අන්තර්ජාලය ඔස්සේ ජන්මපත්‍ර විදේශ විමර්ශන කොට මම ඇහුවාම ඒගොල්ලෝ මට කියන්නේ අපි විවාහ වුණොත් අවුලක් මහත්ය අපිට එළියට යන්න ඕන වුණාට පස්සේ අපේ ප්‍රොපර්ටිස් දේපොළ බෙදන්න වෙනවා. ප්‍රශ්න ඇති වෙනවා ඊට හොඳයි ලිවින් ටුගෙදර් හිටියම අපිට ලේසි වැඩි. එළියට යන ලේසි කියලා. නේද? ඇත්තටම අද ලංකාවෙත් බැලුවොත් අද විවාහ ජීවිත අරන් බැලුවොත් අද හුඟක් වෙලාට ජම්මපත්ත මේ එක පැත්තකින් එනවා. දැන් අපි හොස්පිටල් එකට ගිහිල්ලා අපි බැලුවොත් එතන සමහර අය එතනට එනවා මරණ සාතිකය ගන්න. සමහර අයන උප්පන්න සාතිකය ගන්න. ඉපදිච්ච අයට සාතිකය ගන්න. පැත්තකින් පොණීම අනිත් පැත්තෙන් මරණ සාතිකය ගන්න. ඒතකොට එකම නිලධාරියා දෙපැත්තකින් වැඩේ කරනවා. ඒක අපිටත් එහෙම වෙලා තියෙනවා. ඒක අපි එක පැත්තකින් එනවා ජම්මපත් විමර්ශනය කරලා පොරොන්දම් බල විවාහ වෙන්න ඇතුළෙන් සතුටින් එනවා. සමහර අය එළියට යන්න බලන් ඉන්නවා. මේ අන්ත දෙක අතර අපි මැදි වෙලා ඉන්නවා. ජ්‍යොතිෂවේදීන් වශයෙන් වැරදුනොත් අපිට මිනිස්සු දොස් කියනවා. ඒ ඔබ තරුණ ජ්‍යොතිෂවේදියෙක් වශයෙන් මේ ජනතාවට පහදන්න පුළුවන්ද ඔබ මේ විවාහ දෝෂ කියලා ඔබ ඇත්තටම ඔබේ ජීවිතේ මේ ඔබ වටීර වෛද්‍යවරයෙක් වශයෙන් ඔබ ඒ කටයුතු කරන අතර වාරේ මේ ජ්‍යොතිෂය ගැන ඔබ කටයුතු කරන්නේ ඒකෙදි ඔබට තේරුනේ මේ ජ්‍යොතිෂයෙන් කොහොමද මේ විවාහ දෝෂ කියන්නේ මොනවාද ඒක මොන ආකාරයෙන්ද විග්‍රහ කරලා තියෙන්නේ ඇත්තරම මැතිතුමනි විවාහය කියන මාතෘකාවම ජ්‍යොතිෂයේ අති වැදගත් වන මාතෘකාවක්. මොකද සමහර අය ඉන්නෝ එයාගේ උපත්තිම කේන්ද්‍රයක් හදලා නැහැ විවාහ වෙන වයසට ආවම අර පොරොන්දම් එහෙම ගලපන්න ඕන හින්දා තමයි එයාගේ කේන්ද්‍රයක් හදන්නේ. ඒ වගේ විවාහ කියන්නේ ජ්‍යොතිෂයේ අති වැදගත් වූ අති මූලික වෙච්ච මාතෘකාවක්. එතකොට ඔය ජ්‍යොතිෂයට පහර ගහන යම් අය කියන්නේ ඔය මේ පොරොන්දම් ඔක්කොම බොරු කේන්ද්‍ර බලන්න ඕන. එහෙනම් සුද්ධොන්ට කෝ කේන්ද්‍ර, ඒ කියන්නේ විදේශිකයන්ට කෝ කේන්ද්‍රයක් කියලා අහන්නේ. එතකොට අපි එයාගෙන් අහන්න ඕනේ හරි විදේශිකයන්ට කේන්ද්‍රයක් නැහැ. එහෙනම් විදේශිකයන්ට කෝ පෞල් ජීවිතයක්. මොකද විදේශිකයන් දැන් මම මේ ළඟදී ඒක ඕස්ට්‍රේලියාවේ එක්තරා කාන්තාවකගේ ජන්මපත්‍ර විමර්ශනය කරා. ඉතින් ඒතකොට ජන්මපත්‍ර විමර්ශනයකට අහන ප්‍රශ්න තියෙනවානේ. එතුමිය අහපු එක ප්‍රශ්නයක් තමයි මට මගේ ජන්මපත්‍රය තුලදී විවාහයන් කීයක් තියෙනවද කියලා. ඒ කියන්නේ මම කියන්නත් කලින් එතුමියගේ මානසිකත්වයේ තිබ්බ ඒ කියන්නේ දැන් වෙන රටවල විවාහ වෙලා වෙන් වෙලා ආයි විවාහ වෙලා ආයි වෙන් වෙලා ආයි විවාහ වෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක්. ඒක නිකන් ඇඳුම් මාරු කරන වගේ දෙයක්. යම් මේ සංස්කෘති වලට අනුව. හැබැයි දැන් අපේ මේ ලාංකික සංස්කෘති මේ සිංහල සංස්කෘතියේ විවාහ වෙනවා කියන්නේ ඒක අති උතුම් වෙච්ච ඒ කියන්නේ විශේෂම කාන්තාවගේ හෝ පිරිමගේ ජීවිතේ අති විශාල සන්ධිස්ථානයක්. අපි කියන්නේ මේ පළමුව කෙනෙක් උප්පත්ති ලබන්නේ මව් කුසින් දෙවනුව උප්පත්ති ලබන්නේ තමන්ගේ සහකාරී හෝ සහකාරියගේ හදවතෙන්. ඉතින් විවාහ කියන්නේ අති වැදගත් වෙච්ච මාතෘකාවක්. ඉතින් ඇත්තටම මම අර කලින් කිව්වා වගේ අපේ මෙතෙන්ට මේ බලපාන යම් කර්ම ශක්තියින් තියෙනවා. දැන් විශේෂයෙන්ම අපි පෙර ආත්මයේදී අපේගේ සහකාරයට හෝ සහකාරියට යම් මේ නින්දිත ක්‍රියාවන් වලදී එදලා ඒ අයව ටිකක් අපි අසීරු භාවයට පත් කරන ඒ අයට අපි හිංසා කරන මේ ආත්මයේදී අපගේ විවාහස්ථානයේ පාප පීඩිත වෙනවා. එතනදී පාප ග්‍රහයන් තැන්පත් වෙලා විවාහස්ථානාධිපතියා නීච වෙලා පාප දෘෂ්ටිත් සමග විවාහස්ථානයේ පාප පීඩිත වෙනවා. මෙන්න මේ අයට
විවාහයකට යෑමට පෙර ටිකක් වැඩිපුර අවධානයක් දෙන්න ඕනේ ජ්‍යොතිෂයෙන්. ඒකෙන් කියන්නේ ඔයාට මේ බඳින්න බෑ. ඔයා බැන්දොත් ඔයාගේ මේ සහකාරය මැරෙනවා කියලා නෙමෙයි. ඒ අයට එයාගේ විවාහ සම්බන්ධ ඒ කර්ම ශක්තිය ටිකක් දුර්වල. ඒකින්ද ගලපා ගත යුතු කේන්ද්‍ර කියලා. අපි පාප කේන්ද්‍ර කියලා හඳුන්වන්නේ ඒවා. නැතුව මේ ඔයාට බඳින්න බෑ. බැන්දොත් ඔයාගේ මේ සහකාරය මැරෙනවා. ඒ බොරු කතා. ඒවල මිනිස්සුන්ව බය කරලා ඒකෙන් තමන්ගේ පෞද්ගලික ඌමනාවන් ඉටු කරගන්න එක යම් ජ්‍යොතිෂ වේදීන් කියන කතා. ඕවා ඇවිල්ලා පාප කේන්ද්‍ර. ඒ කියන්නේ ගලපා ගත යුතු කේන්ද්‍ර. අද දැන් ඔබතුමා විවාහ දෝෂ ගැන ඇහුව හින්දා විවාහ දෝෂ ගණනාවක් තියෙනවා මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ. අපි ප්‍රධාන වශයෙන් කතා වෙන විවාහ දෝෂ තමයි කුජ දෝෂ හෙවත් බහුම දෝෂය. එතකොට ශනි මංගල දෝෂය කියලා එකක් තියෙනවා. එතකොට විස කන්‍යා දෝෂය, කාල සර්ප යෝග, වැන්දපු දෝෂ, නාශාංශක දෝෂ, ඒ වගේ කඩහන්දි මාරක දෝෂය කියලා එකක් තියෙනවා. ඒ වගේ විවාහ දෝෂ ගණනාවක් තියෙනවා. ඒ එකින් එකට නම් මේ වැඩසටහන තුළදී හැමදේම පහදලා දෙන්නත් බෑ කාල වෙලාව ගැටලු හින්දා අපි ඒවා සම්බන්ධ ඉදිරියේදී කොහොමත් කතා කරනවා. ඉතින් විශේෂයෙන්ම මේ කුජ බහුම දෝෂය ගැන සමාජයේ අනිසි බියක් තියෙනවා. ඒ කියන්නේ දැන් කුජ හතේ නම් ඔයාගේ සහකාරයා මැරෙනවා. ඒ වගේ අනිසි බියක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ කුජ දෝෂය ඇති වෙන්නේ ඉස්සලා අපි කතා කරමු මේක ඇති වෙන්නේ කොහොමද කියලා. මේක ඇති වෙන්නේ තමන්ගේ උපන් කේන්ද්‍රයේ කුජ කියන ග්‍රහතුමා 1 2 4 7 8 12 කියන තැන්වලදී තැන්පත් වීමෙන්. හැබැයි ඒ උපන් කේන්ද්‍රයෙන් මේ දෝෂය භංග වෙන අයුරුත් තියෙනවා. උදාහරණයක් විදිහට කුජ ග්‍රහය නීච නම් ඒ දෝෂය භංග වෙලා. එතකොට ඔය කටක ලග්නේ උප්පත්ති ලබන අයට සිංහ ලග්නේ උප්පත්ති ලබන අයට කුජ දෝෂ නැහැ. මකර ලග්නේ නම් කුජ හතේ නම් කුජ දෝෂ නැහැ. ඒ වගේ දෝෂ භංග වෙන ආකාර ගණනාවක් තියෙනවා. එහෙම භංග වෙලා නැත්තම් කියන්නේ භංග නොවන කුජ දෝෂයක් නම් එහෙනම් ඒකටත් ප්‍රතිකර්මයක් තියෙනවා. බලන්න හැම දෙයකටම මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රවල ප්‍රතිකර්මයක් තියෙනවනේ. එහෙම භංග වෙලා නැත්තම් ඒකට ප්‍රතිකර්මය තමයි ඒ වගේම කුජ දෝෂය තියෙන සහකාරයෙක් හෝ සහකාරියක් සමග විවාහ වීම. අපි ඕකට කියනවා විසෙන් විස නසනවා කියලා. ඉතින් ඔය කුජ දෝෂය ගැන කියද්දී මම පොඩ්ඩක් හඳුන්වන්න කැමතියි. දැන් කුජ ග්‍රහය අපි හඳුන්වන්නේ අපගේ ලේ ධාතුවට අධිපති දරන ග්‍රහය. ග්‍රහ මණ්ඩලයේ අභීත සෙන්පතිය. ඕක ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ හඳුන්වන්නේ ওই දෝෂය යෙදෙන්නේ තමන්ගේ පෙර සංසාරයේ පෙර ආත්මයේ තමන්ගේ සහකාරයාගේ හෝ සහකාරියගේ ලේ සැලෙව්වොත් තමයි ඒ අයට යම් තුවාල ඇති කළ එයාගේ ලේ සැලෙව්වොත් තමයි මේ ලේ ධාතුවට අධිපති කරන ග්‍රහයා ඔබට මේ කුජ දෝෂ නිර්මාණය කළා ඔබගේ විවාහයට යම් බාධාකාරී තත්ත්වයක් ඇති කරන්න කියලා. ඉතින් විශේෂයෙන්ම ඒකට අනිසි බියක් ඇති කරගන්න ඕනේ නැහැ. මොකද මේකට අපි කියනවා විසෙන් විස නසන කියලා. කුජ හතේ කෙනෙක්ට හතේ කෙනෙක්ම ඕනේ කියලා. එහෙම මතයකුත් උනේ. එහෙම එකක් නැහැ. මේ කුජ බහුම දෝෂයේ තියෙන දෙන්නෙක්ව විවාහ කරා මේ දෝෂ භංග වෙනවා. ඒ කියන්නේ 1 2 4 7 8 12යි ඔබගේ කුජ ග්‍රහය තැන්පත් වෙලා ඉන්නවා නම් භංග නොවන ආකාරයට ඒ වගේම කෙනෙක් එක්ක විවාහ වුණාම විසෙන් විස නසන. ඕකට තමයි දෝෂය භංග වෙනවා කියන්නේ. එතකොට තව ප්‍රබල දෝෂ තමයි ශනි මංගල දෝෂය. ওই දෝෂය ඇති වෙන්නේ කුජ ග්‍රහයයි සහ දුකට අධිපති දරන සෙනසුරු ග්‍රහය. මෙන්න මේ ග්‍රහයන් දෙදෙනා කුමන හෝ රාශියක එකට තැන්පත් වීමෙන්. ඒ එක ආකාරයක්. තව එකක් තමයි මේ දෙදෙනාට දෙන්න අන්‍යෝන දෘෂ්ටියෙන් දෙන්නට දෙන්න බලන්න ඕනේ. ඉතින් අන්‍යෝන දෘෂ්ටියෙන් දෙන්නට දෙන්න පේනවා නම් මෙතන අපි කියන ශනි මංගල දෝෂයක් නිර්මාණය වෙනවා කියලා. ඉතින් ශනි මංගල දෝෂය අර කුජ දෝෂයට වඩා ටිකක් පවර්ෆුල්. ඒක ඇවිල්ලා තියෙන්නේ විශේෂයෙන්ම පෙර සංසාරයේ තමන්ගේ ස්වාමියාගේ හෝ භාර්යාගේ ලේ ධාතුවත් හොලවලා ඒ අයට අධික ලෙස මානසික පීඩනයන් වලට ලක් කරලා එයාගේ ජීවිතේට දුක කියන දේ ජීවිතේට ළඟා කරපු නිසා මේ ආත්මයේදී තමන්ගේ හත්වැන්නට ඒ කියන්නේ විවාහයට මේ ශනි මංගල දෝෂය කියලා දෙයක් නිර්මාණය වෙනවා. ඉතින් මේක සාමාන්‍ය නම් උපන් කේන්දරෙන් භංග වෙන්නේ නැහැ. දැන් මේ ශනි මංගල දෝෂය තියෙන කෙනෙක්ටත් ඒ වගේම ශනි මංගල දෝෂය තියෙන කෙනෙක් විවාහ වීමෙන් ඒ දෝෂය අපි කියනවා කැන්සල් අවුට් වෙනවා. ඒකටත් කියන්නේ විසෙන් විස නසනවා කියලා. ඉතින් ශනි මංගල දෝෂයක් තියෙන කෙනෙක් ඒ වගේම දෝෂයක් තියෙන එක්කෙනෙක් එක්ක විවාහ වුණාම කිසි ගැටලුවක් නැහැ. අපි ඕනතර අපගේ වෘත්තිමය ජීවිතේ දැකලා තියෙනවා. ඔය ශනි මංගල දෝෂ කොච්චර නරකයි කිව්වත් ඒ එකම දෝෂ තියෙන අය එකට විවාහ වෙලා ඒ අය ලස්සන පෞල් ජීවිතවල යොමු වෙලා දරුවන් හදාගෙන අති සුපෝභෝගී ජීවිතවල යොමු වෙලා. ඉතින් මොකද්ද ප්‍රශ්නේ එහෙනම්? ඒක තමයි කියන්නේ ගලපා ගත යුතු කේන්දර කියලා. නැතුව මේ විවාහය අසාර්ථක වෙනවායි කියලා කොහෙවත් මේ ශාස්ත්‍රය කියන්නේ ඒකාන්තයෙන්ම ඔබගේ විවාහය අසාර්ථක වෙනවාමයි කියලා මේ ශාස්ත්‍ර තුලදී කියන්නේ නැහැ. ඒ කියන්නේ හත් වෙන පාව පීඩිත වෙන්න පුළුවන්. ඒකෙන් ඔබ යම් පොඩි එෆර්ට් එකක් දාන්න ඕනේ. යම් ප්‍රතිකර්ම කරලා ඒ භංගවන අයුරු ජ්‍යොතිෂ වේදියේ කරහා දැනගෙන ඒවට ඒ ප්‍රතිකර්ම කරාම කිසි ගැටලුකාරී තත්වයක් මතුවෙන්නේ නැහැ. තව එකක් තමයි විස කන්‍යා දෝෂය. ඕක ඇති වෙන්නේ විශේෂයෙන්ම මේ කේන්ද්‍රයක හත්වැන්න ආධිපති. කියන්නේ විවාහ ගැන කියන ග්‍රහය නීච බල තත්වයට යෑමෙන්. ඉතින් ඔය මේ විශේෂම ස්ත්‍රියකට වගේ ඕක වෙනවා නම් ඒ ස්ත්‍රියගේ මේ යම් අංග ලක්ෂණ තියෙනවා අපිට මේ දෝෂ තියෙනවද කියලා දැනගන්න පුළුවන් වෙනවා. මම ඒවා මෙතනදී කියන්නේ නැහැ. විශේෂම ජ්‍යොතිෂ ශාස්ත්‍රය සහ අංග ලක්ෂණ විද්‍යාව උනත් එකතු වෙනවා. ඒ කියන්නේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය සහ
ඒ කියන්නේ එක විෂයන් ගණනාවක් එකට එකතු වෙලා හැදෙන ශාස්ත්‍රයක් තමයි මේක. අපි උදාහරණ කිව්වොත් ඔය গুপ্ত විද්‍යාව, එතකොට පාෂාණ විද්‍යාව, ඒ කියන්නේ මැණික් ශාස්ත්‍රය, අංග ලක්ෂණ විද්‍යාව, සමහරට වෛද්‍ය විද්‍යාව, ආයුර්වේද වෛද්‍ය විද්‍යාව, මේ වගේ වචනෙන් කියන්න බැරි ශාස්ත්‍ර ගණනාවක් එකට එකතු වෙලා ඇතිවෙන දැනුම් සම්භාරයක් තමයි මේක. විෂ කන්‍යා දෝෂයක් තිබ්බම ඒ අයට අපි කියන විවාහයක් ප්ලෑන් කරත් ඒක ටිකක් පරක් කරනවා සහ යෙදෙන්න දෙන්නේ නැහැ කියලා. හැබැයි ඒටත් අපේ ශාස්ත්‍රය තුලදී ප්‍රතිකර්ම තියෙනවා. ප්‍රතිකර්ම කියන්නේ හැමතිස්සෙම ওই ගලක් පලන්දලා ඒකමත් නෙමෙයි, මේ ශාස්ත්‍රය තුලදී ප්‍රතිකර්ම ගණනාවක් තියෙනවා. මම වෙලා යන හින්දා හැමදේම කියන්නත් බෑ. ඒටත් උනත් ඔබ අනිසි බියක් ඇති කරගන්න ඕනේ නැහැ. ඒත් සමග තව දෙයක් තමයි, පිරිමි කෙනෙක් නම් විශේෂයෙන්ම සිකුරු අටේ තැන්පත් වෙලා නම්, සිකුරු ග්‍රහය ග්‍රහ මණ්ඩලේ මනමාලි අටවැනි නොහොත් මාර්ග ස්ථානයේ තැන්පත් වීමෙන් විවාහ ටිකක් අසාර්ථක වෙන්න බලනවා. යුග දිවිය ටිකක් අසාර්ථක වෙන්න බලනවා. හැබැයි ඒකටත් ඔබ නිසි සහකාරියෙක් හොයාගෙන ඒ ඔබගේ සුබ වෙලාව, කියන්නේ ඔබගේ ජීවිතේ හොඳ දසාවක් සුබ වෙලාවක පොරොන්දන් උනත් ගලපලා විවාහයකට යොමු වීමෙන් ඒ හානිකර ස්වභාවය අවම කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ විවාහ දෝෂ ගණනාවක් තියෙනවා මැතිතුමනි. නමුත් මේ ශාස්ත්‍රය තුලදී මේ දෝෂ භංගවන අයුරුත් ගණනාවක් තියෙනවා, සහ ඒ දෝෂ තියෙනවා නම් ඒ දෝෂයට කළ යුතු ප්‍රතිකර්මත් ගණනාවක් තියෙනවා. ඇත්තටම බැලුවොත් මේකේ මේ නෙගටිව් පැත්තට වඩා ඇත්තටම තියෙන ප්‍රතිකර්ම. ඉතින් එහෙම බැලුවොත් අනිසි බියක් ඇති කරගන්න ඕනේ නැහැ. ඇත්තටම උෂාන් මහත්මයා ඔබ ඊටාත්ම අලංකාර ලෙස, චතුර ලෙස මේ අපේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳවත් ඒ වගේම මේ විවාහ දෝෂ පිළිබඳවත් ගෙන හර දක්වුවා. මේ මොකද අපේ රටේ ජනතාවට ඕනේ පිරිසිදු ජ්‍යොතිෂය කියන්නේ මොකක්ද කියන්නේ. මේක අපේ කමනේ. මේක අපිට පිටරටින් ආපු දෙයක් නෙමෙයි. දැන් සාමාන්‍ය මුස්ලිම් මිනිස්සෙක් පුරාණේ හිසුන්ට කියාගෙන ඉන්නේ. මුස්ලිම් තරුණ ජනතාව ඒගොල්ලන්ගේ ජාතික ඇඳුම ඒගොල්ලෝ ඇඳගෙන ඉන්නේ. ඒගොල්ලන් තොප්පිය ගලවන්නේ නැහැ ඒගොල්ලෝ. ඒතර ක්‍රිස්තියානි බොහෝ මිනිස්සු ඒගොල්ලන්ගේ බයිබලයේ උළුවස්ස උඩ තියලා තියෙන්නේ. ඒ වගේම ඒගොල්ලන් ජපමාලේ අතේ තියාගෙන ඉන්නේ. එතකොට හැම ආගමක මිනිස්සු ඒ ආගමට බලවත් ලෙස ලං වෙලා ඉන්නවා. එතකොට මුස්ලිම් මිනිස්සයා දවසට 5 පාරක් ආගම දානවා. එතකොට අපි සිංහල බෞද්ධයන් වශයෙන් අපි කොතනද ඉන්නේ කියන එක අපි කල්පනා කරලා බලන්න ඕනේ. එතකොට ඒක සාමාන්‍යයෙන් වයසින් පොඩ්ඩක් මුහුකුරා ගිය අපි වගේ කෙනෙක් කියනට වැඩිය තරුණ ජ්‍යොතිෂවේදියෙක් වශයෙන්, ඒ වගේම බටහිර වෛද්‍යවරයෙක් වශයෙන් සමාජගත වෙලා ඔබ නුවණින් තරුණ ජනතාවට ආමන්ත්‍රණය කරනකොට අපේ ලැන්ග්වේජ් එක, අපේ භාෂාව කතා කරන වැඩිය තරුණයාගේ හිත ගන්න හැකියාව තිබෙන බව විශේෂ සඳහන් වෙන එක එකwidehatකින් පින්කමක් කියලා මතක් කරන්න ඕනේ. ඒතකොට සමහරට මේ නරඹනයිට හිතෙන්න පුළුවන් මේ අජිත් ලොකුගේ කියන මහත්මයාගේ පුත්‍රත්වයට මේ මම හරියටම මේ ජ්‍යොතිෂාස්ත්‍රය මම විසින් උගන්වලා ට්‍රේන් කරලා එහෙම නැත්නම් මේම කරා කියලා. නෑ, මම ඔබට හැමතිස්සෙම මං කියන්නේ මම හරි සත්‍යවාදීව කතා කරන මිනිස්සෙක් කියලා තමයි හැමතිස්සෙම කතා කරන්නේ. මොකද මම ඔබගේ හදවත තට්ටු කරන කෙනෙක්නේ. මොකද මගේ ජ්‍යොතිෂාස්ත්‍රයේ ආයතන කිසි දවසක බෝඩ් එකක් දාලා නැහැ කියලා මම ආඩම්බරෙන්නේ කියන්නේ. මං කිසි දවසක මා විසින් පුවත්පත් දැන්වීම පළ කරන්නේ නැහැ. මං බෝඩ් එකක් දාන්නේ නැහැ, දාන්න බලාපොරොත්තුකුත් නැහැ. ඒ වගේම එන්න කෙනාට ඥාතියෙකුට සංග්‍රහ කරලා හොඳට අපි වැඩේ කරලා දෙන පරමාදර්ශී විදියට වැඩේ කරන චේතනාවකින් තමයි අපි මේ වැඩේ කරන්නේ. ඉතින් ඔබ මෙතන විශේෂ වෙන්නේ ශ්‍රී ලංකාවේ භාෂා 3කින් ජන්මපත්‍ර විමර්ශනය කරන ජ්‍යොතිෂවේදියෙක් වශයෙන් සමාජගත වෙනවා. එකක් තමයි ඔබ සිංහල භාෂාවෙන් ජන්මපත්‍ර විමර්ශනය කිරීමේ හැකියාවත් ඔබට. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙන් ජ්‍යොතිෂය විමර්ශනය කරන ජන්මපත්‍ර විමර්ශනය කිරීමේ හැකියාව. ඒ වගේම චීන භාෂාවෙන් ඔබට ජන්මපත්‍ර විමර්ශනය කිරීමේ හැකියාව සහ චතුර ලෙස කතා කිරීමේ හැකියාව වර්ධනය කරන එක අපිට අපේ රටට ආඩම්බරයි. ඒ නිසා ඒක මගේ දරුවෙක් වීම කියලා නෙමෙයි, මේකදී අපේ රටේ ජනතාව හිතන්නේ මේක අපේ දරුවෙක් කියන හැඟීමෙන් අපේ දේ සමාජගත කරන්න ඥාති සබඳතාවයකින් අපි සමග අපේ රටේ මිනිස්සු අත්වැල් බැඳගෙන ඉන්න බව මම අනිවාර්යයෙන්ම දන්නවා. මොකද මා වෙනුවෙන් කතා කරන්න, මා වෙනුවෙන් පෙනී තින්න සත්‍යවාදී ලෙස මගේ සමා අත්වැල් බැඳගත්තු සත්‍ය වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච බොහෝ දෙනෙක් ඉන්නවා. ජ්‍යොතිෂයට රිදෙන්න ගහන යුගයක මා වෙනුවෙන් ඉදිරිපත් වෙලා, මම මේ මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් වෙලා උදව් උපකාර කළා සමාජගත බොහෝ පිරිසක් අද සමාජයේ ඉන්නවා. ඒ අනුව බලාගෙනට මම උෂාන් ලොකුගේ මැතිතුමනි, මම ඔබගෙන් අවසාන ප්‍රශ්නය තමයි එන්නේ. ඒ අවසාන ප්‍රශ්නය තමයි මෙන්න මේ ප්‍රශ්නය. මම අහන්නේ ඔබගෙන්, දැන් ඔය හුඟක් මිනිස්සු ඉපදුනාට පස්සේ එක එක දේවල් ඔළුවේ දාගෙන පීඩාවෙන් ඉන්නවනේ. විවිධ පීඩාවෙන්. දැන් විවාහයක් කරන්න ගියාට පස්සේ මැතිතුමනි මේ කාලසර්පියු කියලා බියටපත් වෙනවා. සමහර අය කියනවා කාලසර්පියු තිබුණාම ගෙදරට වයසට යනවා. ඒ වගේම කියනවා උඩට නැග්ගොත් බිමට වැටෙනවා කියලා. සමහර අය කියනවා කාලසර්පියු තිබ්බොත් එයාට කිසි දෙයක් හරියන්නේ නැහැ විවාහ සාර්ථකව. විවිධ කතන්දර කියනවා. දැන් මට ඔබට දැනගන්න ඕනේ මෙච්චරයි. දැන් මම ඔබට ඉස්සෙල්ලත් සඳහන් කරානේ ජනතාවට මේ මගේ මේ දරුවට ඇත්තටම මම විසින්ම ලබා දීපු අධ්‍යාපනයක් නෙවෙයි. එයා උත්සාහයෙන් බටහිර වෛද්‍ය විද්‍යාව හදාගන්න ගමින් ඔබ විද්‍යානුකූලව සාධාරණ ශාස්ත්‍රයක් නේ මෙතන තියෙන්නේ. මේකේ තියෙන්නේ ඔබ ඉංග්‍රීසි පොත්පත් වලින් ඉගෙනගත්තු ඥානයක් තියෙන්නේ. මම ඉගෙනගෙන තියෙන්නේ සිංහල පොත්පත් වලින්, සිංහල ඒ වගේ පොත්පත් වලින් විතරනේ, පත්කිරු වලින්, ඒ වගේ දේවල් වලින් අපි මොනවාද විශේෂයෙන්ම ඒ වගේ දේවල් වලින් අපි භාවිතා කරලා පැරණි පුස්කොළ පොත් ඒ වගේ දේවල් භාවිතා කරලා ඒ වගේ පැරණි පොත්පත්
පරිශීලනයක අපි ඉගෙන ඔබ ඉංග්‍රීසි පොත්පත් භාවිත කරලා බටහිර විදියට තමයි ඔබ ශාස්ත්‍රය ප්‍රගුණ කරේ. ඒතර මට දැනගන්න ඕනේ මෙච්චරයි. කොතනින් කොහොම අපි ඉගෙන ගත්තත් මට අහන්න තියෙන එකම ප්‍රශ්නය මේ කාලසප්පයුග කියන්නේ මොකද්ද? ඒක පැහැදිලිව විග්‍රහ කරන්න සහ ඒකට ප්‍රතිකාරම තියෙනවද? එහෙම නැත්නම් කාලසප්පයුගයක් තියෙන එකෙන් මිනිසයාට විපතක් වෙනවද කියන එක ඔබ මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙන හරියට විග්‍රහ කරයි කියන්නේ. ඔව් ඇත්තටම මැතිතුමනි ඔව් ඒ කියන්නේ මේ බටහිර පොත්පත් වලත් මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය සම්බන්ධ අති විශාල දැනුම් පද්ධතියක් තියෙනවා. දැන් මම මේ ඉංග්‍රීසි පොත්පත් සිංහල පොත්පත් වලට අමතරව දැන් මේ ජ්‍යොතිෂයේ උපත තියෙන්නේ ඉන්දියාවේ. සහ මේ ඉන්දියාවේ යම් යම් භාෂාවලට ආවේනික වෙච්ච පොත්පත් උනත් මේ මිලදී අරගෙන මගේ මිත්‍රයන් හරහා යම් පරිවර්තනයක් කරලා ඒවයි අර නිවැරදි දැනුම ලබා ගන්න උනත් මගේ එෆර්ට් එකක් තිබ්බා. මොකද මට දැනගන්න උනා මේ භාෂා පරිවර්තනය වීමෙන් කොච්චර දැනුමක් ලොස් වුණාද කියලා. ඉතින් ඇත්තටම දැන් ඔබතුමාගේ ප්‍රශ්නෙට එනකොට දැන් කාලසර්ප යෝගයක් ගැන තමයි ඔබතුමා ඇහුවේ. දැන් කාලසර්ප යෝගය ඉන්දිය ජ්‍යොතිෂවේදියෝ ඉන්දියාවේ ශාස්ත්‍රයක් ලෙස මෙන්න මෙහෙම හඳුන්වනවා. අග්‍රේ රාහු අධෝ කේතු සර්ව මධ්‍ය ග්‍රහා කියලා. අග්‍රේ රාහු අධෝ කේතු සර්ව මධ්‍ය ග්‍රහා. ඒ කියන්නේ අග්‍රේ රාහු කියන්නේ රාහු ඉන්න රාශියට එහා පැත්ත හිස් වෙනවා. කේතු ඉන්න රාශියට එහා පැත්ත පිරෙනවා. සහ සර්ව මධ්‍ය ග්‍රහ කියන්නේ ජන්ම පත්‍රයක එක පැත්තක ග්‍රහය පිරෙනවා සර්ව මධ්‍ය ග්‍රහ එක පැත්තක ග්‍රහය පිරෙනවා අනිත් පැත්ත හිස් වෙනවා. ඔන්න ඕකට තමයි අපි කාලසර්ප යෝගයක් කියන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා දැන් රාහු ග්‍රහයා තැන්පත් වෙන ස්ථානයට හරියටම අංශක 180ක් හරියටම ප්‍රතිවිරුද්ධ දිශාව තමයි කේතු ග්‍රහයා තැන්පත් වෙන්නේ. එතකොට ඔක්කොම ග්‍රහයෝ එක පැත්තක එක සයිඩ් එකක එක පැත්තක තැන්පත් වීමෙන් අනිත් පැත්ත හිස් වෙනවා. ඒක හරි සරලයි. එතකොට තමයි මේ කාලසර්ප යෝගයක් කියන එක නිර්මාණය වෙන්නේ. ඕක ඊට පස්සේ විවිධ අංශයන් වලදී කැඩෙනවා. ඒ කියන්නේ කාල සර්ප යෝග, අර්ධ කාල සර්ප යෝග, අර්ධ කාල විපරිත යෝග, කාල විපරිත යෝග කියලා එක එක අංශයන් ගණනාවකට කැඩෙනවා. ඒ හැමදේම ගැනත් මෙතන අවබෝධ කරගන්න අමාරුයි. සාමාන්‍යයෙන් කාල සර්ප යෝගයක් කෙනෙක් උප්පත්ති ලැබුවම ඒ ජ්‍යොතිෂවේදියා ඒ අයව ටිකක් පිළිකුල් කරනවා. ඒ කියන්නේ ඔයාගේ කුසල් ගිනුම 0 කියනවා. ඔයාගේ කුසල් බලය නැහැ කියලා ඒ අයව ටිකක් මානසික උනත් පීඩනයකට ලක් කරනවා. ඉතින් එතකොට කොහොමත් මෙයාට ජීවිතේ ජය ගන්න පුළුවන්ද? බෑ. එතනින් ඉතින් මනස වට්ටලානේ තියෙන්නේ මෙයා ජීවිතේ පටන් ගන්න කලින්. අන්න ඒක තමයි අපි වරදගත්ත තැනක්. ඔව් කාලසර්ප යෝගයක් එක්ක උප්පත්ති ලැබලා කියන්නේ ඔබගේ කුසල් ගිනුමේ යම් දුර්වලතාවයක් තියෙනවා. නැත්තේ නෑ. දැන් සමහර අය ඉන්නවා කාලසර්ප යෝගයක් එක්ක සමහරලාට එතන පංචමහා පුරුෂ යෝගයක් තියෙනවා. ඉතින් ඒ වගේ ඒ අයට ජීවිතේ මොකක් හරි දැන් මම කේන්දර පැත්තකින් තමයි අපි දන්නවා මිනිස්සෙක් ලෙස උප්පත්තිය ලබනවා නම් ඒ ඕනම කෙනෙක්ට මොකක් හරි ටැලන්ට් එකක් තියෙනවා. ඔබ පෙන්වන්නේ කියන්නේ ඊටාම අපි හිතන්නේ කිසිම ටැලන්ට් එකක් නැති මොනවත්ම කරන්න බැරි කෙනෙක්ට උනත් මොකක් හරි දක්ෂතාවයක් තියෙන සැඟවුණු දක්ෂතාවයක් හරි තියෙනවා. හරිද? ඉතින් එහෙම එකේ මං කියන්නේ කාවත් එහෙම මේ අර ගෙදෙට්ට නාකි වෙනවා, ජීවිතේ අසාර්ථ වෙනවා, විවාහය අසාර්ථ වෙනවා කියලා කොන් කරනවට වඩා මේ අයට අපි උපදෙස් දෙන්න ඕනේ. මේ අයට නිවැරදි උපදෙස් දීලා මේ අයගේ මනස හදලා මේ අයව නිවැරදි පාරට අපි යොමු කරවන්න ඕනේ. ඒතකොට සමහර ජ්‍යොතිෂවේදියෝ දැන් කාලසර්ප යෝගයක් තියෙනවා කියලා ඒ අය බය කරලා ඒ අයට ගල් පලන් දාන්න යනවා. රාහුට අයිති ගෝමේදය කියන ගල, ඒ කියන්නේ හර්සනයිට් ගානට් කියන ගලයි, කේතුට අයිති වයිරෝඩි කියන ගල, ඒ කියන්නේ කැට්සයි කියන ගලයි පලන් දාන්න ගිහිල්ලා ඒකෙන් සමහරවිට ඒ අපල ඒ කියන්නේ ඒ කරදරේ ටිකක් වැඩි වෙලා ජීවිතය අසාර්ථක වෙන්න පුළුවන්. ඒව නෙමෙයි ප්‍රතිකර්ම කියන්නේ. එකක් තමයි මනෝවිද්‍යාව ගත්තම උනත් ඒ කියන්නේ පොඩ්ඩක් මනසට පීඩනාකාරී තත්වයක් එක කෙනෙක් ඉන්නවනේ ඒ අයට අපි පොඩ්ඩක් අර කවුන්සලින් දෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ අයට මේ නිවැරදි තත්වයක් අවබෝධ කරගන්න. ඔයා බය වෙන්න එපා. ඔයාගේ ඔය යෝගේ තියෙන අයම මේ ජීවිතේ ජයගත්තා ඉන්නවා කියලා පහදලා දීලා ඒ අයව නිවැරදි දිශාවකට යොමු කරගන්න ඕනේ. ඒත් සමගම යම් ප්‍රතිකර්ම ප්‍රතිකර්ම උනත් තියෙනවා. විශේෂයෙන්ම දැන් කාලසර්ප යෝග ගැන කියනකොට ඔය සර්පයන් නිදහස් කිරීමෙන් ඔතන සර්පයෝ නිදහස් කිරීමෙන් නයි නටවන මිනිස්සෙගේ නාගයෙක් නිදහස් කිරීමෙන් ගොඩාක් දුරට මේකේ ඇතිවන අපල කරදර ගොඩාක් දුරට අඩු වෙනවා. ඒත් සමගම විශේෂයෙන්ම තව විශේෂ කාරණයක් තමයි දැන් අපි කියවනේ පැත්තක් හිස් පැත්තක් පිරෙනවා කියලා. අන්න දැන් අපි තුමු කාලසර්ප යෝගයක් එක්ක උප්පත්ති ලබන දරුවෙක්. ඒ කියන්නේ එක පැත්තක් හිස් වෙලා තියෙන දරුවෙක්ව ඒ පැත්තම පිරෙන දරුවෙක් එක්ක විවාහයකට යොමු කරොත් අන්න එහෙනම් ජීවිතේ සාර්ථක වෙනවා. අන්න ඕ වගේ රහස් තියෙනවා ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුලදී. මේක ගොඩාක් ජ්‍යොතිෂවේදියෝ දන්නවා. නමුත් ඒ අය සමහර අය හැමෝම නෙමෙයි සමහර අය ඒවා පැත්තකින් තියලා තමන්ගේ පෞද්ගලික අරමුණු ඉටි කර ගැනීම සඳහා ඒ අය ඒ ජන්මියව ටිකක් බය කරවලා එහෙම තත්වයකට ගෙනියනවා. ඒක නෙමෙයි කළ යුත්තේ. අපි හැමතිස්සෙම අර අපගේ අහිංසක දුප්පත් දුගී ජනතාව එක්ක හිට ගන්නවා. මොකටද දේශපාලඥයින් පස්සේ යන්නේ? කිසි අපිට හම්බෙන දෙයක් තියනවද නැහැ. අපි හැමතිස්සෙම
අපගේ දුප්පත් දුගී ජනතාව එක්ක හිට ගන්න ඕනේ. ඒ අයට මේ ජ්‍යොතිෂ කියන්නේ කුමක්ද කියලා පහදලා දෙන්න ඕනේ. මේක මේ සෙනසුරු කියන බෝලේ මෙතන ඉඳන් එතෙන්ට ගියා, බ්‍රහස්පති කියන බෝලේ මෙතන ඉඳන් අතෙන්ට ගියා. ඔයා මැරෙනවා. එහෙම එකක් නෙමෙයි. අපි මේ ජන්ම පත්‍රයක් කියන්නේ මේ කර්ම පත්‍රයේදී මේ ග්‍රහයන් තැන්පත් වෙන ආකාර දර්ශක ලෙස අරගෙන කෙනෙක්ගේ කර්ම ශක්තිය මැනලා ඒක මිනුම් දණ්ඩයක් ලෙස පාවිච්චි කරලා කර්ම ශක්තිය මැනලා ඒකට අනිවාර්ය ප්‍රතිකර්ම දිය යුතුයි. ඒකයි මේකේ තත්විදි කාල සර්පයෝගට උනත් මං කිව්වාගේ ප්‍රතිකර්ම ගණනාවක් තියෙනවා. ඉතින් ඒකට උනත් අනිසි බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. ඔව් ඇත්තටම මැතිතුමනි පහුගිය කාලේ අපි ජනමාධ්‍යයෙන් දැක්ක අපේ මිනිස්සයා හුඟක් වෙලාවට අපේ ශ්‍රී ලාංකිකයා සමහරට හප්පලා වද්දලා පද්දලා ගැටුම් ඇති කරලා ඒ සමහර අවස්ථාවේ නරඹන්න ආසයි මේකේ මොකද වෙන්නේ කියලා පොඩි චූන් එකක් ගන්න අපේ සමහර පොඩි විනෝදකාමී ගතියක් තිබෙනවා. මම ඒක නරකයි කියලා කියනව නෙවෙයි. ඒකෙදි තුඟක් වෙලාවට අපි දක්වනවා සමහර ජ්‍යොතිෂවේදීන් ආගමික ශාස්ත්‍රුන් එක හප්පනවා, ඝට්ටණය කරනවා. ඒ වගේම සමහර ජ්‍යොතිෂ අන්‍ය ආගමික නායකයින්ට ගරහනවා, බොහොම පහත් විදියට ආමන්ත්‍රණය කරනවා. ඒතකොට අපි මේ ජ්‍යොතිෂවේදීන්ට අදාළ කර්මයේ පරිසම් දීලා තියෙන යුගයක අපි ඉන්නේ. ඒ සමහර ජ්‍යොතිෂවේදීන්ටත් ඒ කර්මයේ පරිසම් දීලා තියෙනවා. ඒ කර්මය ඇඟේ වැළඳගෙන ඉඳගෙනත් සමහර ආගමික නායකින්ව හෙලා දකිනවා. මම තරුණ ජ්‍යොතිෂවේදියෙක් වශයෙන් ඔබට සඳහන් කරන්නේ අපි මේ ශාස්ත්‍රය කියන්නේ ඇත්තටම උපදේශන සේවයක්. මේකෙන් යමක් වීමේ සම්භාවිතාවය තියෙන්නේ. මේක අනිවාර්ය වෙනවා. එහෙම නැත්නම් මම මෙහෙම කරගන්නවා. එහෙම දෙයක් මේක නැහැ. මේක යමක් වීමේ සම්භාවිතාවය. උදාහරණයකට මම දවසක් මගෙන් කෙනෙක් මේ ඇත්තටම කේන්දර වෙන්නේ මේ කියන ඔබතුමා කියන්නේ වෙයිද කියලා. මම කිව්වා මේ මගේ මෙතන ග්ලාස් එකේ වතුර එකක් තියෙනවා මම දැන් බොන්නනේ මේක හදන්නේ. මේක අතර අරන්කෝ මේ බලන්න ඇතුලේ රොඩ්ඩක් තියෙනවා. මේ රොඩ්ඩ තීතේ බිව්වොත් මට බොන්න බෑනේ. ඒ නිසා මම රොඩ්ඩ පිඹලා මට බොන්න පුළුවන් වුණා. ඒතකොට ඊළඟ උගුරට එන්න පුළුවන්. ඒ වගේ මේ ආත්මයට අපි සමහර අකුසල කර්ම විපාක ඈඩ් කරවන්න පුළුවන්. නමුත් ඊළඟ භවෙ එන්න පුළුවන්. ඊළඟ භවෙත් එන්න පුළුවන්. ඒ එනකොට අපි ඒ භවෙ එන්න කලින් කුසල් රැස් කළා අපි ඒකට වෙට්ටුවක් දාන්න ඕනේ. දැන් උදාහරණයක් හිට අපි බැලුවොත් අඟුලිමාල ඇඟිලි 999 කැපුවා. නමුත් නිරයට යන්න හිටියේ. නිරය බුදුහාමුදුරුවෝ ඕෆ් කරාද? බුදුරජාණන් වහන්සේ නිරය වහලා දැම්මද? නෑ. නිරය තිබුණා. නමුත් ඊට මෙහා රවුන්ඩ් බවුඩ් එකෙන් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේව නිවනට යොමු කළා. නිවනට යොමු කළා. අඟුලිමාල මහරහතන් වහන්සේ වශයෙන් සමාජගත වෙලා මොකද කරේ? රහත් ඵලය ලැබලා නිවනට යොමු කළා ඉස්සරහින් හැරුණා. නමුත් කෙලින් ගියා නම් යන්නේ නිරයට. නමුත් නිරය ඕෆ් කරේ නෑ. නිරය වැව්වේ නෑ. නිරය එතන තියෙනවා. ඒක on the way මග තියෙනවා. නමුත් ඒකට යන්නේ නැතුව වමට හැරුවා. ඒ වගේ අපිට මේ කර්ම ශක්තිය වෙනස් කරන්න පුළුවන්. වෙනස් කරන්න කලින් පාර බලා ගන්න එපා. ඒ පාර බලා ගන්න එකයි අපි මේ ජ්‍යොතිෂ කියලා ඇත්තටම හඳුන්වන්නේ. යන ඔබගේ විචක්ෂණ බුද්ධිය පිළිබඳව මේ ශාස්ත්‍රය පිළිබඳව අර අන්තගාමී නොවි, ඒ වගේම නිකන් පක්ෂග්‍රාහී නොවි, ඒ වගේම දේශපාලනයට කඩේ යන්නේ නැතුව, ඒ වගේම රටේ අහිංසක ජනතාව වෙනුවෙන් ඔබ උගත් කෙනෙක් වශයෙන් ඉදිරිපත් වෙලා එහෙම කටයුතු කරන සැලසීම් පිළිබඳව ඇත්ත වශයෙන්ම අපි ආඩම්බර වෙනවා. සතුටටපත් වෙනවා. ඒ කියන්නේ භාෂා තුනකින් ඔබට ධම්මපත විමර්ශ කිරීමේ හැකියාව ඉංග්‍රීසි භාෂාවෙන්, චීන භාෂාවෙන්, සිංහල භාෂාවෙන් විචක්ෂණ බුද්ධියෙන් ඒවා ඔන්ලයින් ඔබ අන්තර්ජාලය ඔස්සේ විමර්ශනය කරනවා. ඉතින් ඒවා ඉතා වටිනා දේවල් හැටියට ඒවා අපේකම, අපේ ජාතිය ඒවා අපි අන්තර්ජාලය ඔස්සේ පිටරට ප්‍රචාරය කරන්න ඕනේ. අපේ ගීත නම් රැක ගන්න ඕනේ. අපෙන් අයින් වෙච්ච ගිය පුස්කොළ පොත්පත් එහෙ තිබුණට අපි ඒවා බඩු අපි ගාව මනසේ තියනවා කියලා අපි පිටරට විදේශිකයන්ට දන්නන්න ඕනේ. අපේ පුස්කොළ පොත හොරකම් කරාට දැනුම අපේ මනසේ තියෙන අපි කට වචෙන් රැකගෙන ආවා කියලා අපි හඳුන්වා දෙන්න ඕනේ. ඒ හැකියාව පෙන්වන්න පුළුවන් වෙන්නේ අපි සාධාරණ සහ යුක්තිගරුක සහ ධාර්මික සහ ධර්මිෂ්ඨ සහ හරියාකාර විදිහට මේ ශාස්ත්‍රය ප්‍රගුණ කරොත් පමණයි. ඒ නිසා මම හිතන්නේ මගේ ඇත්තට මගේ ජීවිතය තුළ මගේ ශිෂ්‍ය ශිෂ්‍යාව 4 දෙනෙක් මේ සමාජෙ බිහි කරලා තියෙනවා. ඒ 4 දෙනාගෙන් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයා තමයි ඔබ. එක්තරා විදිහට ඔබ මගේ ආදරණීය වැඩිමහල් පුත්‍රරත්නේ. නමුත් ශාස්ත්‍රයේදී පුතා තාත්තා කතන්දර එපා. ඒව වැඩක් නැහැ. නමුත් යථාර්ථයේ සත්‍යවාදීව තමයි වෙන්න ඕනේ. මම ජ්‍යොතිෂවේදියෙක් වශයෙන් මම අසාර්ථක වැරදි උපදෙස් ජනතාවට දෙනවා නම් ඒකට විරුද්ධව ඔබ පුතෙක් වශයෙන් ඔබේ යුතුයකමක් සහ වගකීමක් ඔබ වැරදි මාර්ගය යනවා නම් ඒකට විරුද්ධ වීම සහ ඔබේ ගමන හරි පැත්තට ඔබ ට්‍රාන්ස්ෆර් කරන්න මාරු කරන එක මගේ යුතුයකම. එතනදී තාත්තා පුතා කතන්දර නැහැ. එතන තියෙන්නේ හරියාකාරීද ඔබ ඉන්නේ යුක්තියේද අයුක්තියද ඔබ පිටලා ඉන්නේ කියන එක තමයි මම එතනදී බලන්නේ. ඔබ බලන්න ඕනේ තන්නේ විදියටයි. ඒ නිසා ඉතින් අපි වැඩි දුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ මේ මැදිරියට පැමිණලා අප සමග සහයෝගයෙන් මේ ජ්‍යොතිෂ ශාස්ත්‍ර පිළිබඳ විග්‍රහ කිරීම පිළිබඳව ඉතාමත් අපි සතුටටපත් වෙනවා. මම දන්නවා ඔබගේ විශ්ව ඥාන විශ්ව කෝෂයේ සුපිරි නොලෙජ් එකක් සුපිරි දැනුමක් තිබෙනවා. ඒ භාෂා ගණනාවකින් ඔබට විමර්ශනය කරන්න හැකියාව ප්‍රචලිත කිරීමේ හැකියාව ඔබ සතු තිබෙනවා. ඒක ඔබට ආයුධයක් නෙවෙයි. ඒක ඔබගේ ආභරණයක් කියලා හිතා ගන්න. ඒ ආභරණය පැලඳ ගන්න, පැලඳගෙන සමාජගත වෙන්න. ඒක ආයුධයක් නෙවෙයි. ඒ ආභරණය
ඔබට පළඳගත්ත එකක් නෙමේ රටේ ජනතාව වෙනුවෙන් පළඳගත්තු දෙයක් හැටියට හිතාගෙන සමාජයේ වැඩදායී පුද්ගලෙක් වෙලා සමාජගත වෙන්න ඔබට සුභාශිංසන ප්‍රාර්ථනා කර සිටින අතර ඔබට මතු යම් දවසක නැවත වතාවක් මේ වගේ අපි මුණ ගැහිලා තරුණ ජනතාව රටේ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලාංකිකයාගේ අභිමානය ලෝකේ පුරා ප්‍රචාරය කරන්න නියම ශ්‍රී ලාංකිකයේ සැබෑ අනන්‍යතාවය මේ අපේකම අපේ ජාතියට පහර දීපු යුගයක අපේ කම වෙනුවෙන් අපි පෙනී සිටනවා කියන තරුණ දරුවෙක් වෛද්‍යවරයෙක් බටහිර වෛද්‍යවරයෙක් සමාජගත වෙලා භාෂා තුනකින් සමාජගත වෙලා කටයුතු කරලා මේ ජාතිය දිනවන්න කටයුතු කිරීමට ඔබට නැවත වතාවක් ස්තුතිවන්ත වෙමින් අදට අපි ඔබගෙන් සමුගන්නවා ඔබට තෙරුවන් සරණයි ආයුබෝවන් තෙරුවන් සරණයි